තමයි එලිදරව් පොතේ ඉස්සෙල්ලා එකේ ඉඳලා 22 වෙනකම් කරගෙන ගිහිල්ලා අපි අන්තිම පිටුව බැලුවා. ඒකෙන් අපිට දෙවියන් වහන්සේ අවසාන වශයෙන් සූදානම් කළ තියෙන තැන ගැන අලුත් ස්වර්ග රාජ්‍ය, අලුත් පොළොව සහ අලුත් ජෙරුසලම් ගැන. ඒක අපි යේසුමාන කිව්වා වගේ ඊටම සුන්දර ස්ථානයක්නේ. ඉතින් ඒක දිහා බලාගෙන අපි දන්නවා මගේ අඳුරේ යාළුවෙක් හිටියා. එයා විශාල ගයක් හැදුවා. ලස්සන ගයක් හැදුවා. ඩොක්ටර් කෙනෙක්. ඉතින් ඒ ගේ හදන කාලේදී හරි බිසි ඩොක්ටර් කෙනෙක් හැටියට. අපි ඒගොල්ලන්ගේ හිටපුවම ගිහිල්ලා ඉන්නවා. අපි සුමානයක් විතර හිටියා මට මතකයි. ඒ සුමානේ හැමදාම මේ ගේ හදන ගමන් එයා ගිහිල්ලා වැඩට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ එයා යනවා. මමත් එයා කියනවා ගිහිල්ලා බලනවා ගේ හදන එකේ ප්‍රෝග්‍රස් එක ගිහිල්ලා බලනවා. ජානිලා හරියට ඇවිල්ලා තියෙනවද? එයා සන්තෝෂයි ඒක ඉදිරියට යනවා දැකලා. ඒ නිවසට යන්නත් ඉස්සෙල්ලා. ඒ වගේ අද දෙවියන් වහන්සේ අපිට සලස්ම පෙන්වලා තිනවා. අපි ඒ වෙතට යන්න ඕනේ. උන්වහන්සේගේ ඒ අලුත් ස්වර්ග රාජ්‍යයේ එක එක ස්ථාන තියෙනවා. හැම එක්කිනාටම එක එක ස්ථාන නෙමෙයි ඒගොල්ලන්ගේ මේ ලෝකේ ජීවත් වුණ ආකාරයටම. උච්චතම ස්ථානයේ තමයි උන්වහන්සේගේ බණමාලිය වීම, උන්වහන්සේගේ රජ කිරීම වගේ දේවල්. අපි දන්නවා මීනස් කතන්දරේ කියනවා සමහර අයට නගරවල 5ක් දුන්නා, සමහර අයට නගර 10ක් දුන්නා. ඒ වගේ. නමුත් අපි එන්නේ දෙවියන් වහන්සේ සමග ස්වාමි පුරුෂය සහ භාර්යාව වගේ සම්බන්ධතාවයකට. ඒ සම්බන්ධතාවය අපිට සලකලා බලන්න ඕනේ හරියට ස්වාමි පුරුෂයෙකු සහ භාර්යාවක තියෙන සම්බන්ධතාවයක් එක්ක. මේ සම්බන්ධතාවය ඇතුළට විතරක් අපි කාටත් ඇතුළත් වෙන්න දෙන්නේ නැහැ. අපේ යාළුවෝ ඉන්න පුළුවන්, අපේ නෑදෑයෝ ඉන්න පුළුවන්, අපේ අසල්වාසියෝ ඉන්න පුළුවන්. මේ ඔක්කොම කොච්චර හිටියත් ස්වාමි පුරුෂය සහ භාර්යාව කියන රිලේෂන්ෂිප් එකට කාටත් ඇතුළත් වෙන්න අපි දෙන්නේ නැහැ. ඒක කාම මිත්‍යාචාරයට සමානයි. ඒ වගේම ඒක බයිබලෙ සටහන් කරලා තියෙනවා රූප වන්දනාවට සමානයි කියලා. අපි දසපාරට කියලා බලනකොට අපි ඒක පැහැදිලිව තේරෙනවා. ඒකින්ද අද අපි බලන්නේ නිකන් controversial subject එකක්. සිංහලෙන් මොකද්ද controversial කියලා කොහොමද මන් දන්නේ. ඒ කියන්නේ මේක ටිකක් තේරුම් සම්පූර්ණයෙන්ම අපිට අල්ලගන්න ටිකක් අමාරු දෙයක්. ඒක අපි පියවරෙන් පියවරට අපි ඉදිරියට යන්න ඕනේ ඒක අල්ලගන්න. මොකද අවුරුදු 2000 තිස්සේ අපි පුරුදු වෙච්ච දේවල් තියෙනවා. ඒ දේවල් එක දවසින් කරන්න බෑ. අපිට විශාල නැවක් තියෙනවා කියන මේ නැව එක පාට හරවන්න බෑ. ස්පීඩ් බෝට් එකේ ගියොත් හයියෙන් වේගෙන් යන බෝට් එකේ ගියොත් එක පාට හරවන්න පුළුවන් ඒක. නමුත් විශාල නැවක් අපි හරවන්න ඕනේ බොහොම හිමින්. ඒ වාගේ අපි කලබල වෙන්න නරකයි. අපි බොහොම හිමින් දෙවියන් වහන්සේ පෙන්වලා තියෙන පැත්තට අපි මේ අපේ ජීවිතය හරි පැත්තට අපි හරව ගන්න ඕනේ. මම හිතුවා අද මම ඊයේ පාස්ටර් පැට්‍රික් එක්කත් කතා කරගෙන හිටියා ටික වෙලාවක්. ඒක කතා කරනකොට මම කිව්වා දෙවියන් වහන්සේ මට මග පෙන්වුවා එලිදරව් පොත කරන්න කියලා. ඒක කරන්න කියලා ගත්තම මට ඊට පස්සේ ආරංචි වුණා හුඟක් එලිදරව් පොත උගන්වනවා කියලා. ඒ මම උගන්වනවා හින්දා නෙමෙයි. ඒක ආපුවම දෙවියන් වහන්සේ මුළු සභාවටම වගේ කියන කාලෝචිත පණිවිඩයක් වෙන්න පුළුවන්. ඒ වගේම මම දැන් බලලා තිනවා මේ එලිදරව් පොත උගන්වපු කීප දෙනෙක් යට බලපුවම ඒ හුඟක් වලට ඒගොල්ලෝ සම්පූර්ණ ගැඹුරට ගියා. මම ඒ සම්පූර්ණ ගැඹුරට ගියේ නෑ විශේෂ කාරණයක් නිසා. ඒක තමයි මම බැලුවේ මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකද්ද? අපි කොහොමද දෙවියන් වහන්සේට කීකරුව දෙවියන් වහන්සේ කියලා තියෙන ස්ථානයේ සිටගන්නේ? එක ප්‍රශ්නයක් අහගෙන ස්වාමිනී ඔබ වහන්සේ මට මේ තුලින් මට පුද්ගලිකව මොනවද කියන්නේ කීකරුකම තුළ ඇතුළත් වෙන්න කියලා. දැන් මේක ඉගෙන ගන්නකොට මම ඒ උවමනාවේ මේ කරපු දේ මොකද්ද? මම ආසයි හැම දිනම එලිදරව් පොත වෙදට ඇදිලා යන්න. එලිදරව් පොත ඇදිලා ගිහිල්ලා ඕගොල්ලෝ එලිදරව් පොත කියවලා ඊට පස්සේ තේරුම් ගත්තන් පස්සේ ඊට පස්සේ ඒක වැගේ පුද්ගලික එලිදරව් වෙනවා. තේරෙනවද? Let everything I say drive you to the Bible.
And if it agrees, then you can quote the Bible. It was a word from Bible message satan කරලා තියෙනවා කියලා කියන්නේ. Pastor වෑ කිව්ව හින්දාත් නෙමෙයි, මම කිව්ව හින්දාත් නෙමෙයි. බයිබලේ සටහන් කරන බව මම අද පුද්ගලිකව අත්දැකීම දැනගත්තයි කියන එක ඉතාමත්ම අවශ්‍යයි. ඒක තමයි මම කියන්නේ මගේ සිංහල වලට වැඩිය ලස්සනට සිංහලට දාන්න පුළුවන් අය ඉන්නවා. ඒකින්ද මේ පාඩම් අරගෙන ඕගොල්ලෝ ඒක ලස්සනට මං දානවට වැඩිය මේ පිළිගත්තු මේ ප්‍රොෆෙෂනල් විදියට දාන්න පුළුවන් නම් හරි හොඳයි. ඒකට මගේ නම සටහන් කරන්න අවශ්‍ය නැහැ. ඒක කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මම උනන්දු කරන්නේ පුළුවන් තරම් දෙවියන් වහන්සේගේ ස්වභාවය ඇතුලේ ඉන්න පුළුවන් තරම් අයට මේකේ තියෙන වැදගත්කම තේරුම් කරලා දෙන්න කියලා. සභා හත දිහා බලනකොට අපිට පේනවා දැන් අපි අවුරුදු 1700ක් පමණ කාලයක් තුළ ඒ කියන්නේ මේ මානසික වචනේ පිරිසිදු භාවයේ කිලිටු වෙන්න පටන් ගත්තා සත වර්ෂ 404 පමණ වෙනකොට කොන්ස්ටන්ටයින් ළඟ ඇවිල්ලා ඊට පස්සේ මේ ලෝකයේත් සමග ක්‍රිස්තියානි ධර්මයේ මික්ස් කළායින් පස්සේ මිශ්‍ර වුණායින් පස්සේ සෑහෙන දුරට උන්වහන්සේගේ වචනේ කිලිටු ස්ථානයකට ආවා. ඒ කිලිටුකම අපි පිළිගත්තා. අද අපේ සභාවේ ඇතුළේ තියෙනවා. ඒක තමයි මම කිව්වේ මේ පණිවිඩය මම ගැඹුරට යන්නේ නැහැ. ඔය ගැඹුරට ගියොත් මම සමහර දේවල් කියයි ඔයාලට ඒක අමාරු ඒක පිළිගන්න. තේරෙනවද? ඉතින් ඒ වගේ මම මේ යම් කිසි ස්ථානයකට ආව දැන් අපිට අවශ්‍ය මේකයි. දැන් යේසුස් වහන්සේගේ ඊම ළඟ හින්දා අපි කියමු let's go back to the Bible. අපි යමු දෙවියන් වහන්සේගේ වචනය කරා අපි දුව යමු. තේරෙනවද? අද උදේ අපේ මේ ළමයි එක්ක බයිබල් ස්ටඩි කරන වෙලාවේදී අපේ son-in-law තමයි වචනේ ගෙනාව. එයා කිව්වා එයා පාවිච්චි කරපු එක පදයක් තමයි යොහන් 14:23. ඒකේ කියනවා යේසුස් වහන්සේ ඌට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනය ආරක්ෂා කරන්නේය. දෙවියන් වහන්සේ කියනවා ඔබ මට ප්‍රේම කරනවා නම් කවුරු මොනවා කිව්වත් ඔබ වහන්සේ මාගේ වචනය ආරක්ෂා කරනවා කියලා. ආරක්ෂා කරන්නේය. මාගේ පියාණන් වහන්සේ ඔහුට ප්‍රේම කරනසේක. දෙවියන් වහන්සේගේ පිරිසිදු වචනය කවුරු මොනවා කිව්වත් ඒක කොපමණ පාඩුවක් වුණත් දෙවියන් වහන්සේගේ පිරිසිදු වචනය සොයන මනුස්සයාට පියාණන් වහන්සේ ඔහුට ප්‍රේම කරන්නේ. ඊට පස්සේ හදවතට උණුසුම වැටෙන වචනය තමයි මේක. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමුය. පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ඒගොල්ලෝ අපේ ගෙදර අපේ නිවසේ වාසය කරන්න යනවා කියලා කියනවා. අපි උන්වහන්සේගේ වචනය ආරක්ෂා කරනවා නම්. ඉතින් ඒකින්ද අපි කියන්නේ කවුරු මොනවා කිව්වත් අපේ සියලා ආච්චිලා මොනවා කිව්වත් මම දන්න අපේ මගේ ස්වභාවය මොනවා කිව්වත් මම ස්වභාවයට හරිම ආදරේ යටහතර ඉන්නවා. නමුත් අන්තිමේදී මම හදවතට තුරුල් කරගන්නේ දෙවියන් වහන්සේගේ වචනේ කියන එක. මේ සභාව දැන් පවුල්තුමාත් ලියලා තියෙනවා හැම උඟක් සභාවලට එක එක දුර්වලකම් පෙන්නලා. අපි මේ පවුල්තුමා සහ පේතෘස්තුමා ලියපු එපිස වලින් හරියට දේශනා කරලා තියෙනවා. නමුත් දෙවියන් යේසුස් වහන්සේ පුද්ගලිකව සභා හතට ලිව්වා. ඒ හත තුල සම්පූර්ණ අවශ්‍ය පණිවිඩය දීලා තියෙනවා. ග්‍රව් ලස්සන විදියට. ඒ සභා හත අරගෙන ඒ සභා හතේ තියෙන ගතිගුණ කෑලි වලට කැඩුවොත් හොඳත් සහ නරක ගතිගුණ කෑලි වලට කැඩුවොත් මම ගෙදත් කිව්වා ඒකෙන් අපිට හදාගන්න පුළුවන් අද මගේ ජීවිතය සහ අද මගේ ස්වභාව තියෙන ස්ථානය. ඊට පස්සේ ඒ කෑලි වලින්ම එකතු කරලා හදාගන්න පුළුවන් දෙවියන් වහන්සේ මම කොතනද ඉන්නවට කැමති සහ මගේ ස්වභාව දෙවියන් වහන්සේ කොතනද ගෙනියන්න අවශ්‍යයි කියන පින්තූරය. මේ පින්තූර දෙක දිහා බලලා අපි පටන් ගන්නවා ගමනක්. දැන් ඉන්න ස්ථානයේ සිට දෙවියන් වහන්සේ කියන ස්ථානයට යන්න. මතෙව් 16:18 කියලා තියෙනවා මම මාගේ ස්වභාව ගොඩනගනවා ඊට විරුද්ධව පාතාලයේ දොරටු වලට නැගී සිටින්න බෑ කියලා.
මගේ මා ස්වභාව ගොඩනගනවා ඊට විරුද්ධව පාතාලයේ දොරටුවට නැගිටින්න බෑ කියලා. නමුත් අද සත්‍ය විභාග කරලා බලනකොට අපි ඉදිරියේ තියෙන ස්වභාව මම කියන්නේ හැම ස්වභාව කියලා. විශේෂයෙන්ම පීඩා තුළින් යන ස්වභාව තුළ මේ සාක්ෂිය පේනවා. නමුත් අපි ඉදිරියේ අපේ ඇස්වල තියෙන ඉදිරියේ තියෙන ස්වභාව දිහා බලපුවම අපිට කියන්න බෑ ස්වභාව තමයි රටක ආත්මික සෞඛ්‍ය ප්‍රකාශ කරන්න කියලා. ආත්මික තියෙන කුප්පවල ශක්තියින්ද ඉන්නවයි කියලා ප්‍රකාශ කරනවා කියලා අපිට කියන්න බෑ ඒක. මම දන්නේ බටහිර රටවල් දිහා බලපුවම නම් අපිට කියන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ඒ වලට අයිති පිළිතුර මේ සභා හත තුළ හංගලා තියෙනවා. අපි ඒක මම කියන්නේ මම ඉස්සලා අපි කියමු අපේ තියෙන දුර්වලකම සහ අපි කොහෙද යන්න ඕනේ කියලා. මලකයි 4:5 කියනවා අන්තිම දවස් අන්තිම කාලේදී උන්වහන්සේ එලයිජාව නැගිටිනවා කියලා. එලයිජාගේ ආත්මයෙන් එන ප්‍රොෆෙටවරු නැගිටිනවා කියලා. දැන් අපිට ඒකේ සාක්ෂිය පේන්නේ නැහැ. අපි ඉදිරියේ තියෙන සභාවදිය බලපුවම. ඔස්ට්‍රේලියාවේ එංගලන්තේ බටහිර රටවල් වල ලංකාවේ මැද පෙරදිග රටවල් දිහා බලනකොට අපිට පේන්නේ මම මාගේ ස්වභාව ගොඩනගනවා ඊට විරුද්ධව පාතාලයේ දොරටු වලට නැගී සිටින්න බෑ කියලා. අපි ඒ විනෝඩ ඉන්නේ අපි ටිකක් බය වෙලා ඉන්න ස්ථානයක ඉන්නේ. ඒක අපි අනිත් පැත්තට දැන් හරවන්න ඕනේ. දැන් මේ අන්තිම කාලේ එලයිජාව නැගිටිනවා කියපුවම දැන් එලයිජාට සතුටට එවන්නේ කවුද? ජෙසබෙල්. එලයිජා ඉන්නකොට එලයිජාට විරුද්ධව හිටියේ ජෙසබෙල්. දැන් මේ සභාව ඇතුලේ ජෙසබෙල් හැංගිලා ඉන්නවා. දැන් අපි ඒ සටනේ අපේ හතුරා දිහා බලනකොට එයා ඔක්කොම වැඩ කරලා තියෙනවා. හතුරා ලෑස්ති. සභාව තමයි එලයිජාගේ ආත්මේ තාමත් නැගිටලා නැත්තේ. අපි ඒක අවදි කරන කාලය. අපි ඒ අවදි කිරීමේදී යක්ෂය අපිට අර බල්ලෙක් බුරනවා වගේ අපිට සද්ද නගනවා. ඒ සද්ද වලට අපිට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද දෙවියන් වහන්සේ අපේ පැත්තේ හින්දා. අපි ඒ විදිහට අපි ඒ සටන දිහා බලපුවම අපිට අනිත් ස්වභාවවල පේන්නේ අපේ මිතුරු හැටියට. අපිට එක සතුරත්වයේ භාවය කැපිලා පේනවා. අපිට ඉන්නේ එක සතුරයි. ඒක කැපිලා පේනවා. තේරෙනවද? ඉතින් ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඒකට අපිට තියෙනවා බය කියන කෙනා. ඒ බයේදී අපිට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද දෙවියන් වහන්සේ අප සමගයි. යෙසායා 6:8 කියනවා මේ යෙසායා පිරිසිදු කළ අවස්ථාවේදී ආකාශයෙන් හඬක් ඇහුණා. කවුරු අපි වෙනුවෙන් යන්ද? කවුරු අපි වෙනුවෙන් යවමුද කියලා. Whom shall I send? Who will go for us? ඒ වෙලාවේ යෙසායා කිව්වා ස්වාමීනි මෙන්න මම කියලා. ඒ වාගේ අද අපිත් අද ඒක නිසා ඒ තීරණය නිසා යෙසායාට යාගේ ජීවිතේ පූජා කරන්න උනා. යාව හිස් ගහක් ඇතුලේ දෙකට කපලා හිසකායගේ සන් එයාව මැරුවා. නමුත් අද යෙසායා දුක් විඳිනවා ඒ තීරණේ නෑ. අද යෙසායා බොහොම සන්තෝෂයෙන් ඉන්නවා ඒ ගත්තු තීරණය ගැන. අපි බලමු ස්වභාවයේ සම්පූර්ණ ස්වභාවයේ තියෙන බලය ගැන. අපි පිළිසිදු තානෙට ආපුවම අපේ ජීවිතවල අපි දැන් අපි ස්වභාව කියලා කියනකොට අපි පුද්ගලිකව සහ ස්වභාවයක් හැටියට. අපි දන්නවා ගෝලයන්ව යේසුස් වහන්සේ පුහුණු කළේ අවුරුදු 3යි. කොච්චර කාලද? අවුරුදු 3යි. මේ අවුරුදු 3 ඇතුළත මේ සාමාන්‍ය මිනිස්සු මේ ලොකු දේශකයෝ නෙමේ, ලොකු පොසත් මිනිස්සු නෙමේ, උගත් අය නෙමේ, අසුන්නල්ලන අහිංසක මිනිස්සු ඒගොල්ලෝ මුළු ලෝකෙම ඒගොල්ලන්ට දුන්න කාලය මුළු බටහිර පළාත් වලටම ඒගොල්ලෝ පණිවිඩය අරන් ගියා ඒ අවුරුදු 3ක ට්‍රේනින් එකකින් පස්සේ. දැන් ඒකට හේතුව මේකයි. ඒගොල්ලන්ට සුද්ධාත්මයන් වහන්සේ ආවා.
සුද්ධාත්මන් වහන්සේ තමයි අපිට හරි දේ කිරීමට ශක්තිය දෙන්නේ. දැන් මේ සභා 7 ඉගෙන ගත්තම අපි හරි දේ දැක්කම අපි දන්නවා සමහර දේවලින් අපි ඈත් වෙන්න ඕනේ, සමහර දේවල් අපි තදින් අල්ල ගන්න ඕනේ කියලා. ඒ දේ කරන්න අපිට ශක්තිය දෙන්නේ සුද්ධාත්මන් වහන්සේ. ඒ සුද්ධාත්මන් වහන්සේ ඒගොල්ලන්ට එනකන් අපි තුළ තියෙන දුර්ලභතාවයන් අපි ගෝලි තුළ දැක්කා. පේත්‍රුස් යේසුස් වහන්සේ දන්නේ නැහැ කියලා කිව්වා. යේසුස් වහන්සේ කුසේ අත ගහනකොට යොහන් අනිත් ඇරෙන්න අනිත් ඔක්කොම ගෝලේ පැනලා දෙව්වා. ස්ත්‍රී පක්ෂේ පැනලා ගියේ නෑ. අර පිරිමි පක්ෂේ අර වීර පුතු ටික ඔක්කොම පැනලා ගියා. තේරෙනවද? නමුත් සුද්ධාත්ම වහන්සේ ආවයන් පස්සේ දෙවියන් යේසුස් වහන්සේ පොරොන්දු වුණා ඒගොල්ලන්ට. ක්‍රියාපතේ 4 සිට 8 යොහන් 16 6 සිට 8 මතෙව් 3:11 ඒ විදිහ මොකක්ද තැන්වලට කිව්වා පියාණන් වහන්සේ සුද්ධාත්ම වහන්සේව එවනවායි කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සුද්ධාත්ම වහන්සේවම අපිට දීලා තියෙනවද? ඔව්. ඒ සුද්ධාත්ම වහන්සේ අපිට සෙකන්ඩ් හෑන්ඩ් මේ සුද්ධාත්ම වහන්සේ කෙනෙක් දෙන්නේ. ඒ සුද්ධාත්ම වහන්සේම දීලා තියෙනවා. නමුත් අපිට අවශ්‍ය මේකයි. අපි තීරණයක් ගන්න ඕනේ එදා සුද්ධාත්මන් වහන්සේට මේ ගෝලයන්ට සුද්ධාත්මන් වහන්සේ දුන්නාන් පස්සේ ඒගොල්ලෝ යම් කිසි දෙයක් කළාද ඒ දේ ඒගොල්ලෝ පරණ ජීවිතෙන් අලුත් ජීවිතයට ඇවිල්ලා ඒ තුලින් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දුන්න කාර්යය ඉෂ්ට කළා. දැන් සමහරවිට කියන්න පුළුවන් ඒගොල්ලන්ට කියන්නේ යේසුස් වහන්සේනේ අපිට දැන් යේසුස් වහන්සේ නෑ අපිට ගන්නන්න කියලා. නෑ අපි බලමු ඒ එක්ස්කියුස් එකක් වැහෙන හැටි. ක්‍රියාපොතේ 8 1 සහ 3 සිට 5 දක්වා කියනකොට කියනවා ගෝලයෝ සුද්ධාත්මන් වහන්සේ ආවයන් පස්සේ ඒගොල්ලෝ බලවත් ලෙස දේශනා කරන්න පටන් ගත්තා. නමුත් ඒගොල්ලන්ට දුන්න සම්පූර්ණ කාර්ය කළේ නෑ. ඒගොල්ලන්ට කිව්වා වචනේ මුළු ලෝකෙටම ගෙනියන්න කියලා. ඒගොල්ලෝ යෙරුසලම විතරක් කැරකි හිටියා. ඉන්නකොට යේසුස් වහන්සේ ඒගොල්ලන්ට පීඩාව එන්න ඇරියා. බයිබලයේ කියනවා ක්‍රියාපොතේ 8:1 කියනවා මේ 8:7 ක්‍රියාපොතේ 7 කියනවා පාවුල් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ස්ටීවන් විතම්ම ගහලා මරපු ගැන. ඊට පස්සේ 8:1 කියනවා ඔහු මරා දැමීම ගැන සාවුල් එකඟව සිටියේ. ඒ දවසේදී යෙරුසලමෙහි වූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් හටගත්තේ. දැන් කියනවා සභාවට විරුද්ධව මහත් පීඩාවක් හටගත්තයි කියලා. ඊට පස්සේ එවිට ප්‍රේරිතයන් හැර ඔවුන් සියල්ලෝ යුදේද සමාරියේද පළාත්වල විසුරුවනු ලැබුවෝය. එබැවින් විසුරුවනු ලැබූ ඔවුහු ගිය ස්ථානවල වචනය ප්‍රකාශ කළෝය. පිලිප් සමාරිය නුවරට ගොස් එහි සිටියවුන්ට ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කළේ. බලන්න දැන් ඒක කියනවා ගෝලයෝ ඇරෙන්න ප්‍රොපේතවරු ඇරෙන්න හරිත් ඔක්කොමලම විසුරුනා කියන්නේ. ඒ කියන්නේ සභාවේ හිටිය සාමාන්‍ය සමාජිකයෝ සහ ඩීකන්ස්ලා. ඩීකන්ස් 7 දෙනෙක් හිටියා. ඒ 7 දෙනයි සාමාන්‍ය සමාජිකයෝ ඒ ඔක්කොමලම එක තැන්වල විසුරුනා කියලා. දැන් විසිරලා ගියාම ඒගොල්ලෝ මොනවද කළේ? ලොක්ඩවුන් එකට ගියාද? ගිහලා හැංගුණාද? නෑ. ඒගොල්ලෝ තමයි වචනය අරගෙන ගිහලා ප්‍රකාශ කළේ. ඉතින් අපි අපේ ස්වභාව සම්පූර්ණ සුද්ධකමකට ගේන්න පුළුවන් නම් අපි එළිදරවකට එනවා අපේ මේ ලෝකේ අපි හැම දිනාටම යේසුස් වහන්සේ තුල කැඳවීමක් තියෙනවා. ඒකට වචන ගොඩාක් තියෙනවා. ඉස්සෙල්ලා ස්ටඩිස් කරලා බැලුවොත් ක්‍රියාපොතේ මේ එළිදරව් පොතේ 1:5 සිට 6 දක්වා එතකොට එපිසොපොතේ 2:8 සිට 10 හුඟක් තැන්වල කියලා තියෙනවා. එතකොට යොහන් 15 කියනවා ඵල දරන්නේ නැති අත් කපලා දානවා කියලා. ඒ වගේ අපි හැම එක්කනටම කැඳවීමක් තියෙනවා. දැන් මේකේ කියනවා මේ විසිරලා ගියා කියන්නේ සාමාන්‍ය සමාජිකයෝ තමයි මිෂනරිස්ලා වුනේ. අද අපිට වචනේ ඇවිල්ලා තියෙන වැඩිපුරම ඒ අයගෙන් ඒගොල්ලෝ විසිරලා ගියා මුළු ලෝකෙටම. ඉතින් එහෙනම් අප සභාව ගේන්න පුළුවන් නම් මේ සභා 7 තුලින් ඉගෙනගෙන අපේ ජීවිතය සහ අපේ ස්වභාවයට ඒ පර්ෆෙක්ෂන් එක ගේන්න පුළුවන් නම් මේට වැඩිය දෙයක් උන්වහන්සේ අන්තිම කාලේදී අප තුලින් කරන්න යනවා. දැන් ඉතිහාසයේ දේ හොයලා බලනකොට ක්‍රියාපොතේ 2 තමයි සුද්ධාත්ම වහන්සේ ආවේ. ක්‍රියාපොතේ 7 වෙනකොට
අවුරුදු 5කට අඩු කාලයක්. ඒ කියන්නේ අද කී දෙනෙක් ඉන්නවද ක්‍රිස්තියානිකාරයෝ අවුරුදු 5කට වැඩි ක්‍රිස්තියානි වෙලා අද වෙන ඒගොල්ලන්ට තාමත් බෑ සම්පූර්ණ බයිබලය ගැන දැන ගැනීමක් නැහැ. ඒගොල්ලන්ට බෑ ගිහලා දැන් වැය ගිහලා මේ රටේ මිෂනරි කෙනෙක් වෙන්න කිව්වොත් ඒගොල්ලන්ට ඒ ස්ථානෙට පුහුණුව ලැබිලා නැහැ. ඒකට හේතුව අපි අර සභා හතින් ඉගෙන ගන්න ඕනේ පණිවිඩයක්. ඒ කොහොමද ඒ පණිවිඩය තුළට ඇවිල්ලා අපි ජීවිතයේ පුද්ගලිකව සහ අපේ සභාවත් ඒ තුළට ගෙන්නේ කියලා. ඒක කියනවා ක්‍රියාපොතේ 7 කියනවා ස්ටේපන් හරි බලවත් පණිවිඩයක් මන්ත්‍රණ සභාව ඉස්සරහ පිටට කිව්වා. බලවත් පණිවිඩයක් කිව්වා. ඊට පස්සේ කියනවා මේකේ මේ 5වෙනි පදේ අපි කිව්වා වචනේ පිලිප් සමාරිය නුවරට ගොස් ඒ සිටුන්ට ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කළේ. 6වෙනි පදේ කියනවා පිලිප් ආත්ම ඩීකන් කෙනෙක්. ඒ පිලිප් බලය ඇතුව විශාල හාස්කම් කරමින් සමාරිය දේශනා කළා කියලා. අපි හැම අද අපේ සභාවේ ඕගොල්ලන්ගේ සභාවේ අවුරුදු 5කට වැඩිය සමාජිකයෙක් ඉන්නවා නම් ඒ සමාජිකයට පුළුවන් ද මේ විදිහට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්න. උන්වහන්සේ කිව්වා සුද්ධාත්ම වහන්සේ ආවනම් නුඹට පුළුවන් කියලා මුළු ලෝකෙටම වචනේ අරන් යන්න. ඒකට හේතුව මොකද? මේ සභාව තුළින් අපිට ඒ සහවාස හොයාගන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි සභාවට දෙවියන් වහන්සේ දැන් අපිට මෙඩිකල් කොලෙජ් එකක් තියෙනවා නම් ඒ මේ වෛද්‍ය විද්‍යාලයේ ගුරුවරු ඉන්නවා, accountants-ලා ඉන්නවා, එතකොට මේ බිල්ඩින් එක බලා ගන්න අය ඉන්නවා, ඔපරේෂන්ස් කරන අය ඉන්නවා. ඒ ඔක්කොම එකතු වෙලා කරන්නේ මොනවද? දොස්තරවරු බිහි කරන එකයි. එතනට එන හැම දොස්තර පන්තියේ ඉන හැම එක්කිනාම දොස්තර කෙනෙක් බිහි කිරීමයි ඒකට දීලා තියෙන මැන්ඩේට් එක කාර්යය දීලා තියෙන්නේ. ඒ වාගේ සභාවකට දීලා තියෙන කාර්යය මොකද්ද කියලා අපි සොයලා බලමු. මේකට නායකත්වයට විශේෂ වගකීමක් තියෙනවා. මුළු සභාවේ හැම කෙනාටම එයාට දෙවියන් වහන්සේ තුළ තියෙන කැඳවීමට ඒ මනුස්සයව ගේන්න. අපි සභාව අර සභාහත තුළින් පාඩම් ඉගෙනගෙන ඒ ස්ථානයට આવොත් අපි ඒකට වෙන්න යනවා. අපි කියවලා බලමු එපිස 4:11 සිට 15 දක්වා. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද, සමහරුන් අනාගත වක්තෘවරුන්ද, සමහරුන් සුභාරංශය ප්‍රකාශ කරන්නන්ද, සමහරුන් සභා පාලකයන්ද, සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. එසේ දුන්නේ ඇදහීමේද, දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද, එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ උස මහතේ ප්‍රමාණයට අප සියල්ලන් පැමිණෙන තෙක් ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය. තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැමැති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනියනු ලබන්නා වූ බාලයන් නොවන පිණිසත් ප්‍රේමෙන් යුක්තව ඇත්ත කතා කරමින් හිසව සිටින ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය. දැන් මේක අරගෙන අපිට මේක දාන්න පුළුවන් මෙඩිකල් කොලෙජ් එකකට. මේ දාලා තියෙන ෆ්‍රේම්වර්ක් එක මේ ෆ්‍රේම්වර්ක් කියන්නේ ප්ලෑන් එක වචන ටිකක් වෙනස් කරලා මෙඩිකල් කොලෙජ් එකට දාන්න පුළුවන්. මොකද මෙඩිකල් කොලෙජ් එකක් තියෙන්නේ සේවය කිරීම වැඩය පිණිසයි. යා ගිලා දොස්තර කෙනෙක් හැටියට සේවය කිරීමේ වැඩය පිණිසයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. මේ ප්‍රොෆට් ආත්මේ එන්නේ ලෝකයෙන් රටවල් වල ගිහලා මම තමයි ප්‍රොෆට් කියලා ලොකු සෙනගක් ගෙන්නලා යාගේ බලය පෙන්නලා ඊට පස්සේ යා ප්‍රොෆෙසිස් ටිකක් දීලා ගානක් හොයාගන්න නෙමෙයි. ඉවැන්ජලිස්ට් කෙනෙක් දීලා තියෙන්නේ කියලා ලොකු දේශනා කළා ලොකු කෑ ගාලා වීඩියෝ ටිකක් කළා මිනිස්සු ගලවගෙන එයාගේ තනතුරු දාන ඒව අවශ්‍යයි. නමුත් එයා ඒ දේ කරන ගමන් අනිත් අයවත් පුහුණු කරන්න ඕනේ. මම හරි දේශකයෙක් නම් මම පුහුණු කරන්න ඕනේ මට වැඩි හොඳට දේශනා කරන්න පුළුවන් අය. මම හොඳ පියෙක් නම්
මට තියෙනවා වාක්‍යයක් මට වැඩි උසස් ස්ථානයකට මගේ දරුවන්ව ගේන එක. පියහදවත තියෙනවා නම්. එහෙනම් ස්වභාවයේ මේ ප්‍රධාන පරමාර්ථය ආවේ එකෙක් කිනාට දෙවියන් වහන්සේ තුල කැඳවාගෙන තියෙන කැඳවීම හඳුනාගෙන ඒ කැඳවීම තුලට ඒගොල්ලන්ව ගේන්නයි. දැන් අපි educational institute එකක් මේ ඉගෙනීමේ ආයතනයක් දිහා බැලුවොත් එම දැන් ඉස්කෝලයක් ගත්තොත් එම ඒකේ තියෙනවා රෙජිස්ටර් එකක් ළමයින්ගේ නම් ඊට පස්සේ ළමයි කරන සබ්ජෙක්ට් එකේ තියෙනවා ඒ ළමයින්ගේ ඉස්කෝලේ ඇටෙන්ඩන්ස් මාක් කරනවා මාක් කරලා ඊට පස්සේ ගුරුවරයා ළමයට විභාග දෙනවා ඒ විභාග දීලා ළමයා හරියට දිනු වෙන්නේ නැත්නම් ඒ ළමයට කතා කරනවා ගුරුවරයා. ඊට පස්සේ දෙමව්පියන්ට කතා කරලා දෙමව්පියෝ එක්ක සාකච්ඡා කරනවා. මොකද ඒ ඉස්කෝලේ බර වගකීම අරන් තියනවා මේ ළමයාව එයාගේ කැඳවීම තුලට ගේන්න. ඉතින් ඒ වාගේ අද අපි ස්වභාවත් ඒ ස්ථානයට ආපුවාම අපිට පුළුවන් කියන්න මේක දෙවියන් වහන්සේට ප්‍රශංසා වුණ ස්වභාවයක්. ඒ සභා හතේම හොඳ කෑලි වලින් හදාගත්ත සභාවක් බවට පත් වෙනවා. දැන් මේකේ කියලා තියෙනවා පොඩිම එක්කෙනා තමයි ගුරුවරයා. ඊට පස්සේ පාස්ටර්. මේකනේ වෙඩින් රින් එක දාන්නේ පාස්ටර් ගෑඟිල්ලනේ. හරි ආසෙම හරි ප්‍රේමින් ඉන්නේ එයා තමයි ෂෙපර්ඩ්. රයිට්? ඒ ළඟට ඉන්නේ ඉවැන්ජලිස්ට්. යා තමයි උසම එක්කෙනා. ඇවිල්ලා කෑ ගාලා බීලක් කරලා ඔක්කොම කරලා කොහොමද සෙනග ගලව ගන්නවා. ඊට පස්සේ ඉන්නේ ප්‍රොෆෙට්. රයිට්? ප්‍රොෆෙට් තමයි කියන්නේ. මං කියවනේ වැඩ එහෙම කරන්න එපයි කියලා. තේරෙනවද? ප්‍රොෆෙට් කියන්නේ. ඊට පස්සේ තියෙනවා අපෝස්තලු. මේ ඇඟිලි පහ ගත්තම අපෝස්තලු, ප්‍රොෆෙට්, දේශකීය, ඉවැන්ජලිස්ට්, පාස්ටර්, සහ ටීචර්. දැන් ටීචර්ගේ වැඩි මොනවද? එයා පොලිටික්ස් වලට එයා සම්බන්ධ වෙන්නේ නැහැ. එයා මේ පල්ලිය දින ඒවල් සම්බන්ධ වෙනවා. එයාට මේ මුල්ලකටලා ඉඳගෙන දෙවියන් වහන්සේගේ වචනේ ගැඹුරට හොයනවා. මම හිතනවා මට තියෙන කැඳවීම තමයි පොඩි මම යාට කියනවා මේ small fella, the smallest fella. okay? පොඩි වෑන්. එයාට කියන්නේ එයා කොහොම විහිළු කරගෙන ඉන්න ගම එයා බලනවා දෙවියන් වහන්සේගේ වචනේ ගැඹුරට හොයන්න. එතකොට පාස්ටර්ගේ වැඩේ සෙනඟව බලා ගන්නවා. තේරෙනවද? එයා හරියට ආසනේ මිනිස්සුන්ව හිතර ගන්න. ඉවැන්ජලිස්ට් ආපුව ආවත් දේශනා කළා මිනිස්සුන් ගලව ගත්තා. එතකොට මේ ප්‍රොෆෙට් මෙයාට පුළුවන් හැම එක්කෙනා එක්කම වැඩ කරන්න. අපෝස්තලට. එයාට පුළුවන් පාස්ටර් එක්ක වැඩ කරන්න, එයාට පුළුවන් මේ ප්‍රොෆෙට් එක්ක වැඩ කරන්න, ඉවැන්ජලිස්ට් එක්ක වැඩ කරන්න පුළුවන්, පාස්ටර් එක්ක වැඩ කරන්න පුළුවන්, ටීචර් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පොසල් යන ක්‍රොස් කල්චර්. යාට පුළුවන් ඉන්දියාව අපි තුමම ශ්‍රී ලංකන් කෙනෙක් කියලා මට පුළුවන් ගිහලා ජර්මනි වලට ඇඩප්ට් වෙන්න. ඒ සංස්කෘතියට හැඩගැසෙන්න පුළුවන්. මොකද යාට පුළුවන් ඕන කෙනෙක් වැඩ කරන්න. නමුත් අපි අද බලමු ප්‍රොෆෙට්වරුත් කියන්නේ. මොකද මේ බුළු එළිදරව් පොතම ආපුවම ප්‍රොෆෙසි එකක්. හරිද? දැන් ප්‍රොෆෙට්වරු තමයි ස්වභාවයේ දොර ළඟ ඉඳගෙන අනවශ්‍ය දේවල්, අනවශ්‍ය අසුද්ධ ආත්ම, අනවශ්‍ය ඉගැන්වීම් ඒවා එයා ඇතුළට එන්න දෙන්නේ නැහැ. එයා ඒක ස්වභාව ආරක්ෂා කරගන්නවා වෙන මේ අනතුරු ඊට පස්සේ අනතුරු ඇඟවීම් ස්වභාවයට දෙනවා. ඒ වගේම අනතුරු ඇඟවීම රටට දෙනවා. ප්‍රොෆෙට්වරු තමයි ගිහලා රජගොල්ලෝ ඉස්සරහ පිට හිටගත්තේ. ප්‍රොෆෙට්වරුන්ව තමයි ප්‍රොෆෙට්වරු සහ අපෝස්තලවරුන්ව තමයි විශේෂයෙන්ම පීඩාවලට ලක්ුණේ. අනිත් අය නෙමෙයි. ප්‍රොෆෙට්වරු සහ අපෝස්තලවරුන්ව තමයි පීඩාවලට ලක්ුණේ. මොකද ඒ දෙන්න තමයි යුද්ධෙදී ඉස්සරහින්ම ඉන්නේ. අපෝස්තලවරු එක රටවල් වල ගිහලා සභා දාන්න ගිහලා කී දෙනෙක් ජීවිතේ නැති වුණාද? එතකොට ප්‍රොෆෙට්වරු කී දෙනෙක් ජීවිතේ නැති වුණාද? නමුත් ඒගොල්ලෝ දෙන්න තමයි දෙවියන් වහන්සේගේ ස්වභාවය ඉදිරියට ගෙනියනකොට ඉස්සරහින්ම ඉන්නේ. අද හුඟක් අය කියනවා මම ප්‍රොෆෙට්වරෙක් කියලා. ඒගොල්ලෝ අපෝස්තල්, ඒගොල්ලෝ ප්‍රොෆෙට් නෙමෙයි පපට්. because ප්‍රොෆෙට්වරෙක් නම් ඒගොල්ලෝ යනවා. අපිට පුළුවන් මම කිව්වා එලයිජාගේ ප්‍රොෆෙට්වරු කම මොනවද කළේ? එයා ගියා බය නැතුව කිං එහාබ් ඉස්සරහ අපිට ගිහිල්ලා රූපවන්දනාවට විරුද්ධව අසුද්ධ ආත්ම වලට විරුද්ධව කතා කළා බය නැතුව.
තේරෙනවද? ඉතින් ඒ විදි ප්‍රොපෙට් කෙනෙක් ආපුම යාගේ ස්වභාව විතරක් නෙමෙයි ලෝකේ යා ඉන්න රට shift කරනවා from unrighteous to righteousness. අධර්මිෂ්ඨකමේ සිට ධර්ම පැත්තට හරවන්න කරන කෙනෙක් තමයි ප්‍රොපෙට්වරු. දැන් මේ මම උදාහරණයක් දෙන්න හදුවා. මම ඒක හොඳ නැහැ. ඒක පුද්ගලික උදාහරණයකින්ද ඒක මම දෙන්නේ නැහැ. මොකද අද අපි ප්‍රොපෙට්වරු ගැන ස්ටඩි කරනවා. නමුත් ප්‍රොපෙට් කමට යන්න කැමති නැහැ. ඒ බයයි. අපි මිනිස්සු බය තියෙනවා. දැන් මේ ස්වභාව අලුත් ගිවිසුම ස්වභාව මේ විදිහට ඉදිරියට ඉස්සරහට යනකොට යක්ෂයා දැනගත්තා මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා මට. ඒ ස්වභාවයේ ඒ පිරිසිදු භාවයෙන්ම ඉදිරියට ගියා නම් අද යේසුස් වහන්සේ ඇවිල්ලා ඉවරයි. කාර්යය ඉවරයි. අද මේ ලෝකේ ඉන්න වැඩිපුර ක්‍රිස්තියානි කාර්යය වෙනවා. නමුත් යක්ෂයා බැලුවා මේක හරි ලෙඩක්. මට මේක කොහොම හරි නවත්විය යුතුයි කියලා. ඒ නැවතුවේ කොහොමද? ඒක ස්ලෝ ඩවුන් කළේ කොහොමද? යක්ෂයා ලෝකය ගෙනාවා සභාව ඇතුළට. සභාව ලෝකයෙන් විතර ගියේ. අර අවුරුදු 300ක් පමණ කාලයක් බලෙන් ගියා ලෝකෙ වෙතට. නමුත් යක්ෂයා කොහොම හරි මායමක් ගෙනාවා ලෝකය සභාව ඇතුළට ගියන්න. දැන් මේ සභා 7 ගැනකොට කියවන්නේ මාද? දුර්වල සභා පහේම ප්‍රශ්නය ලෝකය සභාව තුළට ආවා. සභාව ලෝකයේ තුළට යනවට වැඩිය. නමුත් දෙවියන් වහන්සේ ඒ සභාවත් අතෑරියේ නැහැ. ලෝකයේ සභාවට එනවයි කියන්නේ මොකද්ද? පළවෙනි යෝහන් 2:15 සිට 17 උදාහරණයකට. දැන් මේකෙන් පෙන්වන්නේ උන්වහන්සේ කියනවා අපිට බයිබලයේ කියවන්න ඕනේ ළඹයක් හැටියට. තේරෙනවද? ළඹයක් බයිබලයේ පෙන්නම බයිබලයේ තියෙන එක black and white කළු සුදු තියෙන්නේ. ග්‍රේ පාට නැහැ. light blue නැහැ. තේරෙනවද? දැන් බයිබලයේ කියවන්නේ මේ පින්තූරේ මතක තියාගන්න. අපි බයිබලයේ කියනකොට කියවන්න ඕනේ ළඹයක් හැටියට ඒක. දැන් අනිත් පැත්තේ තියෙන්නේ පෙන්ඩියුලම්. අර බෝලෙල මෙහෙට ගහපම ඔක්කොම මේ පැත්තට යනවා. මම ඉස්සර බැප්ටිස්ට් කියලා. මම බැප්ටිස්ට් නම් මම විශ්වාස කරනවා අපි ගිලලා බෞතිස්ම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මට හිතෙනවා බැප්ටිස්ට් පල්ලියට මොකක් හරි පොඩි ප්‍රොබ්ලම් එකක් ගිහලා මම ඇන්ග්ලිකන් එකට යනවා. ඒ ගියාම එතන කියනවා නෑ අපි මේ පොඩි කාලේ බෞතිස්ම කරන්න කියලා. ඊට පස්සේ ඇන්ග්ලිකන් එකේ ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ යනවා පෙන්තිකොස්ත පල්ලියකට. පෙන්තිකොස්ත පල්ලියට කියනවා අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ කියලා. ඒතර අපි මොනවද කරන්නේ? අන්‍ය භාෂාවෙන් කතා කරනවා. අපි බයිබලේ හොයන්නේ. අපි බයිබලේ හොයනවා නම් මම ඇන්ග්ලිකන් සභාවට ගියත්, බැප්ටිස්ට් සභාවට ගියත්, පෙන්තිකොස්ත සභාවට ගියත්, මොන සභාවට ගියත් දෙවියන් වහන්සේ මම එක විදිහට නමස්කාර කරන්නේ. මොකද මම බයිබලේ ඉන්ටර්ප්‍රිට් කතාව බයිබලේ කියවන්නේ ප්ලම් ලයින් එකක් හැටියට. පෙන්ඩියුලම් එකක් හැටියට නෙමෙයි. කියලා අපි දෙවියන් වහන්සේ මම කියන්නේ මම හුඟක් තේරුම් කරලා දෙන එක දෙවියන් වහන්සේ අපිට කියනවා අද බයිබලේ ප්ලම් ලයින් එකක් කොයි කියවන්නේ කියලා. ළඹයක් වගේ කියවන්නේ කියලා. එහෙනම් මම මොන රටකට ගියත් මොන සභාවකට ගියත් මොන ඩිනොමිනේෂන් එකකට ගියත් මගේ තියෙන බයිබලයේ ගැන තියෙන අවබෝධයේ කිසිම වෙනසක් නැහැ. මගේ ජීවිතේ කිසිම වෙනසක් නැහැ. කියපන් පළවෙනි යෝහන් 2:15 සිට 16 දක්වා. ලෝකයටවත් ලෝකෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කෙරේ නම් පියාණන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුල නැත. මක්නිසාද ලෝකෙහි තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාවත්, ඇස්වල තෘෂ්ණාවත්, ජීවිතයේ අහංකාරකමත් පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයක් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න සදා කාලෙටම පවතින්නේ. දැන් කියනවා මාංශේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, ජීවිතයේ අහංකාරකමත් පියාණන් වහන්සේගෙන් නොව ලෝකයාගෙන් වේ. අපි මුදල් වලට ආශා කරනවනේ. අපි ලෝකයේ දේවල් වලට ආශා කරනවනේ. right? මාංශේ දේවල් වලට ආශා කරනවනේ. අපේ යාඥාව තියෙන්නේ ලෝකයේ දේවල් වලට නම් තෘෂ්ණාවේ දේවල් වලට නම් අපි එහෙනම් කියනවා අපි දෙවියන් වහන්සේ තුල නෙමෙයි කියලා. කොහොමද යක්ෂයා මේ ලෝකෙට ලක්ෂයා කොහොමද ලෝකයේ සභාව තුලට ගෙනාවේ? මම ටිකක් කල්පනා කරලා බැලුවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගැඹුරට යන්නේ නැහැ. මම ගැඹුරට ගියොත් කැලඹීමක් වෙන්න පුළුවන්. ඒකද මම ගැඹුරට යන්නේ නැහැ. මම උඩින් සර්ෆස් එකේ කියන්නම්
ගෙනාපු ක්‍රම මම 3ක් සටහන් කළා. පළවෙනි සටහන තමයි අන්‍ය ආගම්වලින් ආපු ක්‍රිස්තියානි ස්වභාවයි යුදෙව්වරුන් අතර තිබෙන සම්බන්ධය අපි දුර්වල කළා. එහෙම නැත්නම් ඒකෙන් කැඩුවා. ඒක දුර්වල කළා. ඒකෙන් විශාල පාඩුවක් වුණා බයිබලයේ ගැඹුරට ඉගෙනීම ගැන. කාරණා දෙකක් තියෙනවා. ඒකට හේතුව මේකයි. එකක් අපි ඉස්ලාම් ඉගෙන ගන්න ඕන නම් අරාබි චාරිත්‍රය ඉගෙන ගන්න ඕනේ. අපි හින්දුයිසම ඉගෙන ගන්න ඕන නම් ඒ ඉන්දියාවේ පටන් ගත්ත චාරිත්‍රය ඉගෙන ගන්න ඕනේ. මොකද ඒවා තුල ගැඹුරු දේවල් සංගවලා තියෙනවා. අපි ඊශ්‍රායල් දේශේ ගත්තම ඒගොල්ලන්ගේ සංස්කෘතිය සහ සිරිත් විරිත් වල උන්වහන්සේගේ වචනේ සංගවලා තියෙනවා. යේසුස් වහන්සේ අපේ අතර තියෙන සම්බන්ධ මනමාලේ සහ මනමාලේ තියෙන සම්බන්ධතාවය අපි ඒගොල්ලන්ගේ වෙඩින් සෙරමනි එක අධ්‍යා බලපුවම අපිට ගැඹුර පේනවා. ඒකේ මොනවද කියලා තියෙන කියලා. කමියුනියන් එකේ ගැඹුරුකම පේනවා. ඒ ගැඹුරුකම අපිට ගැඹුරුකමෙන් අපිව ඈත් කළා. අපි ඒගොල්ලන්ගෙන් ඈත් වුණාම දැනුවත්ව හෝ නොදැනුවත්ව. right? දෙවෙනි කාරණාව ඒගොල්ලෝ දිහා බලපුවම අපි දන්නවා ඒගොල්ලෝ ඒ රට විතරයි ඒගොල්ලන්ගේ ඉතිහාසය වර්තමානය සහ අනාගතය සම්පූර්ණයෙන්ම බයිබලයේ සටහන් කරලා තියෙනවා. වෙන කිසිම රටක ගැන එහෙම කියලා නැහැ. ඒගොල්ලන්ගේ දුර්වලකම් අපිට පේනවා. ඒගොල්ලන්ගේ ශක්තිමත් දේවල් අපිට පේනවා. ඉතින් අපි ඒගොල්ලෝ අපිට හොඳ පාඩම් ඉගෙන ගන්න ඕන නම් අපි ඒගොල්ලන්ව ගලවලා පැත්තක දැම්මොත් අපිට 90% විතර තියෙන පාඩම් ඉගෙන ගන්න බෑ. අපේ ඒ පැත්තක දාන්නේ අපේ උඩඟුව හින්දා. ඒ උඩඟු කම නිසා දෙවියන් වහන්සේ අපෙන් ඈත් වෙනවා. ඒ පළවෙනි එක. ඒගොල්ලෝ කිව්වා අයකට දෙන හේතුව මොකද්ද? අපිට එක්ස්කියුස් එකක් අරන් ආවා. ඒගොල්ලෝ යේසුස් වහන්සේ මැරුවා. අපි යේසුස් වහන්සේට හරි ආදරේ. ඒකින්ද ඒගොල්ලෝ යේසුස් වහන්සේ මැරුවා හින්දා අපි ඒගොල්ලෝක සම්බන්ධතාවයක් නැහැ කියලා. නෑ. අපි ඒ බ්‍රාන්ච් එකෙන් අපි කැඩුනොත් අපි හරියට ඇස්තේකාර කලුවරේ ගිහිල්ලා මේ ගේක ඇවිදිනවා වගේ. තේරෙනවද? දෙවෙනි කාරණේ තමයි අපි කිව්වා keep the gospel simple. මේ වචනය සරලව තියාගන්න. මේ ගැඹුරට යන්න එපා. දෙවියන් වහන්සේගේ වචනේ සරලව තියාගන්න කියලා කිව්වා. ඒක ආපුවම විශාල බොරුවක්. දෙවියන් වහන්සේ ගැඹුරු දේවල් බයිබලයේ කියලා තියෙන්නේ උන්වහන්සේගේ දැනුම පෙන්වන්න නෙමෙයි. මොකද ගැඹුරු දේ තුල තමයි බලේ තියෙන revelations එලිදරව් ගන්න ගැඹුරු දේවල් නැතුව එලිදරව් ගන්න බෑ. එලිදරව් තමයි බලේ තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියන්න. අපිටම කවුරු හරි ඉන්නවා භයානක ලෙඩක් හැදිලා ඇඟට පෙනෙන්නේ නැති භයානක ලෙඩක්. ඇතුලේ තියෙන භයානක ලෙඩක්. ඒ භයානක ලෙඩට දැන් වේදනාවක් තියෙනවා. අපි මේ මිනිස්සුන්ට ඇස්පිරිනුයි ඩිස්පිරිනුයි මේ දීලා හරියනවද? අපි යට ඇස්පිරින් ඩිස්පිරින් දෙනවා වේදනාව අඩු කරන්න. මොකද වේදනාව අඩු කරපුවම අර ඉමුනිටි සිස්ටම් එකට පුළුවන් ලෙඩේ ෆයිට් කරන්න. නමුත් ඒ ලෙඩේට අපි ගැඹුරට ගිහිල්ලා බෙහෙත් දෙන්න ඕනේ ඒකට සුව කරන්න ඕන. ඒ වගේ අද රටවල් දෙවෙනි Chronicles 7:14 second Chronicles 7:14 වල කියනවා to heal the land. අපි අද රටවල්ට සුවය අවශ්‍යයි. ඒගොල්ලෝ විශාල ලෙඩක ඉන්නේ. ඒ සුවයට ඉතාමත්ම දක්ෂ ගැඹුරට ගිය වෛද්‍යවරු අවශ්‍යයි. ඒකට අපි ගැඹුරට යන්න එපයි. ඒ ගැඹුරට යන්න එපයි කිව්වම මොනවද උනේ? අපි අද දේශනා කරන්නේ ගැලවීමේ පණිවිඩයක්. උන්වහන්සේගේ රාජධානී පණිවිඩය නෙමෙයි. ඒකින්ද අපි නව ස්වර්ග රාජ්‍ය ගැන දන්නේ නැහැ. මිලෙන් මේ දශවර්ෂ කාලය ගැන දන්නේ අපි උන්වහන්සේගේ රාජධානිය ගැන කිසි දෙයක් දන්නේ නැහැ. තුන්වෙනි දුර්වලකම ගැන අපි තමයි අපි කව පරණ කිසිම අවශ්‍ය නැහැ. පරණ කිසිම වැදගත් නැහැ කියලා. බයිබලෙන් 75%ක්ම පරණ කිවිසුම. පාවුල්තුමා කිව්වේ පරණ කිවිසුම පමණයි. යේසුස් වහන්සේ කිව්වේ පරණ කිවිසුම පමණයි. පේත්‍රුස් කිව්වේ පරණ කිවිසුම තමයි. මෙච්චර බලවත් ලෙස උන්වහන්සේගේ වචනේ ඉදිරියට ගියේ යනකොට අලුත් කිවිසුම කියලා එකක් තිබුණේ නැහැ. අපි ඒකනොත් අපි හුඟා දුර්වල ස්ථානයකට ආවා. දැන් මම ඉස්සර කිව්වා අපි ප්‍රපෝතවරු අවශ්‍යයි කියලා. දැන් අපි මොනවද කළේ මේ දේ හින්දා ප්‍රපෝතවරු සහ අපොස්තලවරු
තනතුරු දෙක දුර්වලභාවයට පත් වුණා. පත් වෙලා අන්තිමට දැන් සමහර අය කියනවා දැන් ප්‍රපෝතවරු සහ අනාගතවතුන්ගේ කාලය නෙමෙයි කියලා. ඒක ලොකුම බොරක් අපිව දුර්වල කළා. අපි දන්නෙත් නෑ අපිට ඇවිල්ලා කමුලට පාරවල් ගහනවා අපිට ඇවිල්ලා අරියාදු කරනවා. නමුත් අර සතුරා එනකොට සතුරා එනවා හැටි බලන්න අපිට අවශ්‍ය ටෝච් එක නෑ. දෙවෙනි පේතෘස් 1:19 ඉඳලා කියනවා අනාගත වක්තුන්ට පමණයි ටෝච් එක අතේ තියෙන්නේ. යක්ෂයා එනකොට ඒකට අපිට පෙන්වන්න කියලා. දැන් මේක මම පොඩි හැඳින්වීමක් හැටියට කළේ. අද අපි බලන්න යනවා තුන්වෙනි ස්වභාව ගැන. තුන්වෙනි ස්වභාව පර්ගමොස් ස්වභාව ගැන. දැන් මේ සුමානේ මට පොඩි චැලෙන්ජස් ටිකක් තිබුණා. සෞඛ්‍ය අතිනුත් පොඩි චැලෙන්ජස් ටිකක් තිබුණා. ඒකින්ද මම සභා දෙකක් කරන්න හුඟක් උත්සාහ කළා. නමුත් මම හිතන්නේ මම හිතුවා මේ අද ඒකේ ටිකක් පුළුවන් තරම් ගැඹුරට පුළුවන් නම් යන්න කියලා. ගැඹුරට කියන්නේ ඔයගොල්ලන්ට අදහසක් දෙන්න මේ කොහොමද ගැඹුර සොයාගන්නේ කියලා. දැන් මේ පර්ගමොස් ස්වභාව ඉතාමත්ම අපිට වැදගත්. මොකද අපි ආසියාතික රටවල් වල ඉඳලා ඇවිල්ලා තමයි ක්‍රිස්තියානි ආගම පිළිගත්තේ. ඒකින්ද ඒ පර්ගමොස් ස්වභාවයේ තිබුණ ප්‍රශ්න ගොඩකට අපිට ඒ අභියෝගය ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? ඉතින් ඒකින්ද අපි තීරණය කරගමු අපි සත්‍ය සොයන්න යනවා කියලා. පේතෘස් 3:14 සිට 15 දක්වා කියනවා එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක් වන නමුත් දුක් විඳින නමුත් ආශිර්වාද ලද්දෝයි කියලා. අපි ධර්මිෂ්ඨකම නිසා දුක් විඳිනවා නම් අපි ආශිර්වාද ලද්දෝයි කියලා. එවිට ධර්මිෂ්ඨකමට ආපුවම ඔවුන්ගේ බය ගැන්වීමට බයවන්ට කැළඹෙන්නවත් එපයි කියලා තියෙනවා. මිනිස්සු අපි ධර්මිෂ්ඨකමට ආවෙන් පස්සේ අපි මේ පර්ගමොස් ස්වභාවයෙන් කණවිඩි ඉගෙනගෙන ඉස්සරහට යන්න ගියාම අපිට එනවා අපිව බය කරන්න එන අය. අපිට ඒ වලට අවශ්‍ය බය වෙන්න එපයි කියලා තියෙනවා. නමුත් සත්‍ය උඩ අපි හිට ගන්න ඕනේ. සත්‍ය උඩ. කියනවා නුඹලා තුල ඇත්තා වූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්න නිතර සෑදී සිටින්න. ලෑස්ති වෙලා ඉන්න. ව්‍යා දෙවියන් වහන්සේගේ වචනේ උඩ තිබ්බොත් ව්‍යාට ආපු ප්‍රශ්න වලට බය වෙන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ අපිට බයෙන් අපව නිදහස් කරනවා. දැන් මේ කිව්වේ කවුද? පේතෘස්. පේතෘස් ආව කවුද? මසුන්නල්ලන්නේ. පේතෘස් තමයි ඊ타ත්ම වැදගත් මිනිස්සෙක් බයිබලේ. ඒ මොකද දන්නව මම එහෙම කියන්නේ? යේසුස් වහන්සේ හිතන්නේ එයා වැදගත් මිනිස්සෙක් කියලා. යේසුස් වහන්සේට වැදගත් මිනිස්සයා මටත් වැදගත් මිනිස්සෙක්. එයා කියවලා බලන්න පේතෘස්ගේ එපිසල්ස් කියවලා බලන්න ඒකෙන් හුඟක් ඉගෙනන්න පුළුවන්. ඒ ඔක්කොම කෙටි එපිස ඒව කියවලා බලන්න වැඩ හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. යා තුනයි ලිව්වේ ඒ තුන පුළුවන් නම් කියවලා බලන්න හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් යොෂුවා දැන් එහෙම ඉගෙන ගත්තෙන් පස්සේ ඔයාට බලපෑම එනවා. දැන් මම දැන් මේ ඔස්ට්‍රේලියාවේ ඉඳද්දි සමහර වෙලාවට බලපෑම එනවා අනිත් පැත්තට පොඩ්ඩක් අදින්න. තේරෙනවද? ඉතින් මම හරිගස් අපි තියෙනවනේ ගතිගුණයක් අපි අනිත් අයව හරිගස්සන්න හදනවා. හැම උත්සාහයක්ම කරනවා. නමුත් ඒ අනිත් අය හරිගස්සනවත් නැතත් අපි ඉන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය මත ප්ලම් ලයින් එකක් වගේ. යොෂුවා 24:14 සිට 15 දක්වා කියවන්නේ. එබැවින් නුඹලා ස්වාමින් වහන්සේට බයව අවංක කමිනුත් සැබෑ කමිනුත් උන්වහන්සේට සේවය කරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදී මිස්රදී සේවය කළ දෙවිවරුන් පහ කර දමා ස්වාමින් වහන්සේට සේවය කරන්න. ස්වාමින් වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනෙන්නේ නම් ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවය කළ දෙවිවරු හෝ නුඹලා වාසය කරන දේශයේ සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරු හෝ නුඹලා සේවය කරන්න කැමති කාටද කියා අදම තෝරා ගන්න. එහෙත් අපි නම් මමද මාගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරමු යයි කීවේය. අපි ඒ විදිහේ resolution එකකට එන්න ඕනේ. As for me and my house we will serve the Lord. මම මගේ වටේ ඉන්න අය කොපමණ බලපෑමක් කළත් මමයි මගේ පවුලේ අයයි දෙවියන් වහන්සේගේ වචනේ හැටියට පමණයි සේවය කරන්න කියලා.
කවදා හරි ඒගොල්ලොත් ඕගොල්ලෝ සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි උන්වහන්සේගේ වචනේ දිහා බලනකොට මම ඒක මේ කියවන්න ඒක ස්කිප් කරන්න. උන්වහන්සේගේ වචනේ යාකෝබ් 1:23 කියනවා මේ උන්වහන්සේගේ වචනේ ආපුවාම කැඩපතක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට තේල් තියෙනවා. ඊට පස්සේ එතකොට අපිට පුළුවන් අපිව විනිශ්චය කරගන්න. යාකෝබ් 1:23 පළවෙනි කොරින්ති 11:31 ගලාති 6:4. දෙවෙනි විදිය තමයි දෙවෙනි තිමෝති 3:16 කියනවා මේ උන්වහන්සේගේ වචන දීලා තියෙන යහපත් ක්‍රියාවලට සූදානම් කිරීම පිණිස කියලා. right මම ඒකත් ස්කිප් කරන්න. දෙවෙනි 3:16 ඒක ඊටමත්ම අවශ්‍යයි. මොකද යේසුස් වහන්සේ මේ සභා හතට එන අවස්ථාවේදී ඒ සභා හත යේසුස් වහන්සේ එයාව අඳුනලා දුන්නා විවිධාකාරව යේසුස් වහන්සේ හඳුන්වලා දුන්නා. දැන් මේ සභාවට ආපු වෙලාවේදී යේසුස් වහන්සේ උන්වහන්සේව හඳුන්වලා දුන්නේ දෙමුවත් තියුණු කඩුව ඇත්තා වූ තැනන් වහන්සේ කියලා. අනිත් සභාවට එහෙම කිව්වේ නෑ. මේ සභාවට කිව්වේ මේ තමයි ඕගලන්ට මේ ලියුම ලිව්වේ දෙමුවත් තියුණු කඩුව ඇත්තා වූ තැනන් වහන්සේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා උන්වහන්සේ කිව්වා මාගේ මුකෙන් කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරමු. මාගේ මුකේ නැමැති කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරමු කියලා මේ සභාවට කියලා කිව්වා. අපි බලමු ඒ හේබ්‍රු පොතේ 4:12 කියනවා මක්සද දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානය බලවත්ය කොයිම දෙමුවත් කඩවටත් වඩා තියුණිය ප්‍රාණය සහ ආත්මය සංදි සහ ඇටලුද වෙන් කරන තරමට කාවදින්නේ සිතේ සිටිවිලි අදහස් විමසන්නේ. ඒ කියන්නේ මේක එන්නේ හොඳ මේකකින් නෙමෙයි. මේක එන්නේ මම අරගෙන හරි දේ වැරදි දේ හරි කෙලින්ම කපලා වැරදි දේට වැරදි දේ කියනවා හරි දේට හරි දේ කියනවා. In other words මේක එන්නේ විනිශ්චය හැටියට. යේසුස් වහන්සේ මේ සභාවට ආවේ විනිශ්චයකාරයෙක් හැටියට. මේ ප්ලම් ලයින් එක කරන විනිශ්චයකාරයෙක් හැටියට ආවේ. දැන් ඇයි විනිශ්චයකාරයෙක් හැටියට එන්න හේතුව? මම දන්නේ ඕගොල්ලන්ගේ සිංහල බයිබලයේ එහෙම තියෙනවද කියලා. දැන් මේ මගේ ඉංග්‍රීසි බයිබලයේ මේ පර්ගමස් සභාව ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ the compromising church. ඒ කියන්නේ සම්මුතිවාදී. ඒගොල්ලෝ මේ පැත්තට යනවා ඒගොල්ලෝ හරි compromising. right? ඒ කියන්නේ මේ ඒගොල්ලෝ බය වුණේ පාපෙට ටිකක් අත ගහන්න. compromising church කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් compromising church එකට God එනකොට එන්නේ judge හැටියට. කිසිම අනුකම්පාවක් නැහැ. ආවා තියුණු කඩුව ගත්තා කැඩුවා නරකාදිට ස්වර්ග රාජ්‍යයට. කෙනෙම කියන විදිහට ආවේ ෂාප් එකට ආවේ මොකද ආවේ පර්ගමස් සභාව කොම්ප්‍රොමයිසිං ඒ කියන්නේ සම්මුතිවාදී සභාවක්. දැන් මේ සභාවල විතරයි ඒ විදිහට අඳුනන 16 වෙනි පදේ කියනවා මේ මුකෙන් ආව එක මුකෙන් ආවේ මොනවද? දැන් ජජ් කෙනෙක් මොනවද කරන්නේ? ජජ්මන්ට් එක ප්‍රොනවුන්ස් කරනවා මුකෙන්. එයා නීතිය අරගෙන ඒ නීතිය අනුව කේස් එක වේක් කළා කේස් එක ඒ ආපු නඩුව නීතිය අනුව සලකලා බලලා එයාගේ මුකෙන් එයා ප්‍රකාශ කරනවා. ඉතින් එයා වචනේ අරගෙන ආව කඩුවක් හැටියට ඊට පස්සේ මුකෙන් එයාගේ ජජ්මන්ට් එක ප්‍රකාශ කරනවා කියලා. දැන් අපි හුඟක් මතක තියාගන්න ඕනේ දෙවෙනි කැඳවීමේදී යේසුස් වහන්සේ එන්නේ ගැලුම්කාරයා හැටියට නෙමෙයි. උන්වහන්සේ එන්නේ විනිශ්චයකාරයා හැටියට. ඒක අපි හුඟක්ම මතක තියාගන්න ඕනේ. මම පස්සේ පින්තූරකින් පෙන්නන්න ඒ දෙකේ වෙනස මොකක්ද කියලා. දෙවියන් වහන්සේ එන්නේ අපේ විනිශ්චයකාර හැටියට. උන්වහන්සේ එන්නේ බලය ඇතුව. උන්වහන්සේගේ ආපම හැම දන ගසන්න යනවා. හැම කෙනාගේම දන every knee shall bow, every tongue will confess. යේසුස් වහන්සේ වෙනකොට. දැන් ඒක කොහොමද පෙන්වන්නේ? අපි දන්නවා පැට්මොස් එකේදී යේසුස් වහන්සේගේ ලය මිත්‍රා bosom friend ජෝන් අපේ සිංහල භාෂාවෙන් කියන හලෝ මචං ලෙවල්.
එහෙම හිටියේ ගෝලයා යේසුස් වහන්සේ දැක්කම මැරිලා වගේ වැටුණා. පිළිතුරු පොතේ 1:17 කියනවා එයා වැටුණා මැරිලා වගේ. ඒ විදිහේ ස්ථානකින් එන්නේ උන්වහන්සේ. අපි ප්‍රග්මුස් ස්වභාවය දිහා බලනකොට කාරණා පහක් කැපිලා පේනවා. කාරණා පහක් කැපිලා පේනවා. ඒ කාරණා පහ තමයි එකක් තමයි ඉස්සෙල්ලා මම කිව්වා ඒක සම්මුතිවාදී ස්වභාවයක්. compromising church පළවෙනි එක. right? ඒගොල්ලන්ට තිබුණා ඒ සම්මුතිභාවයට එන්නේ මිනිහට බය වුණාම. කෙලින්ම බය ඇත්ත කියලා දේශනා කරන්න. මම සමහර වෙලාවට සභාවක ඇත්ත කියලා දේශනා කළා. ඒක තමයි සභා දෙකක වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ හිමින් මාව ඒගොල්ලන්ගේ දේශනා මේකෙන් කපලා දැම්මා. මම දේවබය ගැන දේශනා කළා. ඒගොල්ලෝ හිමින් ඒක මේව කරලා දැම්මා. මොකද ඇත්ත කතා කරපුවම සමහර තානුවලදී ඔයාව හිමීම නොදැනුවත්වම කපලා දානවා. මොකද කෙනෙකුට මිනිස්සුන්ට බයයි. දෙවෙනි ඉස්සලා බැලුවා අපි දෙවෙනි එක අපි ඉස්සලා ඩිස්කස් කළා. එයාව දුන්නුවේ මේ දෙමොත් කඩුව අරන් ආපු එක්කෙනා. ඒ කියන්නේ no compromise. You are a compromising church. I'm coming without any compromise. ඔයා සම්මුතිභාවයේ ඉන්න සභාව මම එන්නේ කිසිම සම්මුතිභාවයක් නැතුව හරියටම නුවන්සේගේ වචනය අරගෙන. තුන්වෙනි කාරණාව තමයි ඒක කියනවා ඔයාගේ සභාව තියෙන්නේ යක්ෂයාගේ සිංහාසනය කියලා. යක්ෂයාගේ සිංහාසනයේ තියෙන ස්ථානේ කියන්නේ සභාව ඇතුලේ නෙමෙයි යක්ෂයාගේ සිංහාසනය තිබුණේ. නමුත් යක්ෂයාගේ සිංහාසනය තිබුණ ස්ථානේ තමයි වැගි සභාව තිබුණේ. තේරෙනවද? යක්ෂයාගේ සිංහාසනය තිබුණ ස්ථානේ. කියන්නේ යක්ෂයාගේ ලොකුම බලපෑම තියෙන්නේ ඒ සභාවට. ඒ කියන්නේ යක්ෂයාගේ තියෙන තියුණුම ශක්තිය තමයි කොම්ප්‍රොමයිස් කරන එක. ඒ සොන්සට කිව්වා ගල් රොටි කරලා කන්න කියලා. කොම්ප්‍රොමයිස් කරන්න කියලා. තේරෙනවද? එතකොට ඒ වගේම හතරවෙනි පොයින්ට් එක තමයි පළවෙනි එක තමයි ඒගොල්ලන්ට කිව්වා compromising church. අන්න ඊට පස්සේ කිව්වා යේසුස් වහන්සේ ආවේ කඩුවත් අරගෙන. තුන්වෙනි කාරණේ තමයි කිව්වා මේ ඉන්නේ යක්ෂයාගේ throne එක තියෙන ස්ථානය කියලා. ඊට පස්සේ කිව්වා තුන්වෙනි හතරවෙනි කාරණේ තමයි ඕගොල්ලෝ බාලම්ගේ ඉගැන්වීම් දරන්න ඕන තැන ඕගොල්ලෝ ඉන්නවා කියලා. ඕගොල්ලන්ගේ ස්වභාවය ඇතුලේ බාලම්ගේ ඉගැන්වීම තිබුණා. සහ නිකොලෝතියන් ඉගැන්වීම තිබුණා. බලන්න යනවා බාලම්ගේ ඉගැන්වීම මොනවද? නිකොලෝතියන් ඉගැන්වීම මොනවද? ඒක මගේ ජීවිතය තුල තියෙනවද? මගේ ස්වභාවය තුල තියෙනවද කියලා. බාලම්ගේ ඉගැන්වීම සහ නිකොලෝතියන්ගේ ඉගැන්වීම නිකොලෝතියන්ගේ ඉගැන්වීම දරන්නෝ කියලා තියෙනවා. බලමු මේ දෙක මොනවද කියන්නේ කියලා. අන්තිමට මොසයන් කිව්වා ඒගොල්ලන්ට කිව්වා හැබැයි ඕගොල්ලෝ මේ තුල ඉතින් ජය ගන්නත් overcomers. මම හිතන්නේ දවසක ඔබ කියන්නේ එරින්ට උගන්වන්න කියලා overcomers කියන. ජය ගන්න කියන්නේ කවුද කියලා. මේ ඒකට හැම ස්වභාවයකටම දෙවියන් වහන්සේ කිව්වා ඔයා කොපමණ නරක වුණත් කමක් නැහැ. මම කියන විදිහට වැය හැරුණොත් වැයව මම පිළිගන්නවා කියලා. ඊට පස්සේ කිව්වා ඕගොල්ලෝ ජයගත්ත අයට ඔයගේ ස්වභාවයේ ඉන්න අයගේ ජයගත්ත අයට මම දෙනවයි කියලා සංඝවා තිබූ මන්නා. කිව්වා සංඝවා තිබෙන මන්නා වලින් දෙන්නෙමි 13 වෙනි පදේ. ඊට පස්සේ තමයි ඒ විතර නෙමෙයි උන්වහන්සේ සභාවට කියනසේක් ඇත්ත අසාව ජය ගන්නාට නම් සංඝවී තිබෙන මන්නා දෙන්නෙමි ලබානා පිණිස ඒ වගේම දෙන්නෙමි ලබන්නා මිස වෙන කිසික් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් දෙනවයි කියලා. උන්වහන්සේ කිව්වා මේකෙන් ජයගත්තේ කියනට මම සුදු ගලක් දෙනවා. කවුරුත් දන්නේ සුදු ගලේ තියෙන නම ඔය ඇරෙන්න. දෙවෙනි කාරණාව තමයි මම ඔයාට සංඝවා තියෙන මන්නා දෙනවා කියලා. අයි බලමු සංඝවා තියෙන මන්නා දෙන්නේ ඇයි? සංඝවා තියෙන මන්නා කියන්නේ මොනවද? සංඝවා තියෙන මන්නා අපිට අවශ්‍ය ඇයි කියලා. අපි හොයන්න ඕනේ. දැන් පප්පගේ සභාවට මේ සංඝවා තිබුණ මන්නා දුන්නා නම් මට මොකක්ද ඒකේ තියෙන වාසිය? මටත් මොකක්ද තියෙන සම්බන්ධතාවය? බලන්න යනවා ඒකෙන් තියෙන මට මොකක්ද තියෙන සම්බන්ධය කියලා. මේ city of මේ Pergamos වල තමයි
විශාල යක්ෂයාගේ ටෙම්පල් එකක් මණ්ඩපයක් තිබුණා. විශාල යක්ෂයෙක් මණ්ඩපයක්. ඒක තිබුණේ සියස් කියන ගමේ. ඒ නගරේ අගනගරේ කැපිටල් එක තමයි පර්ගමොස්. ඉතින් පර්ගමොස් තමයි අගනගරය සියස් කියන පළාතේ. දැන් සියස් කියන්නේ සාතන්. මේක සාතන්ගේ පළාතේ යාගේ මණ්ඩපේ තියෙන පළාතේ යාගේ මාලිගාව තියෙන පළාතේ අගනගරේ තමයි පර්ගමොස්. right? ඉතින් ඒකනේ කියන්නේ ඔයාගේ ස්වභාව තියෙන මේ කියනවා වාසය කරන ස්ථානය තමයි යක්ෂයාගේ අගනුවර කියලා. නෑ. එලිතරව පොතේ 2:13 කියනවා අපි good news වලින් පටන් ගන්න bad news වලට ගිහලා ආයෙත් good news වලට යනවා. okay. ඒකේ හිටියා ඇන්ටිපාස් කියලා මිනිස්සෙක්. ඇන්ටිපාස් කියලා. එලිතරව 2:13 කියනවා එනම් නුඹ වාසය කරන ස්ථානය දනිමි. එනම් ස්ථාතන්ගේ සිංහාසනයේ තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගෙන සිටින බවත් සාතන් වාසය කරන ස්ථානයේදී නුඹලා අතරේ මරණු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාරයෝ අන්තිපස්ගේ දවස්වලදී මා කෙරෙහි ඇදහිම අත් නොහැර බව දනිමි. කියනවා I know ඔබ දන්නා ඔගොල්ලන්ගේ ඒ සාතන්ගේ මේකේ තිබුණත් නුඹලා අතරේ හිටිය අන්තිපාස් කියලා මිනිසෙක්. ඒ මිනිසයා යාගේ දෙවියන් වහන්සේ තුළ තියෙන ශක්තිකම් හින්දා යාගේ ජීවිතයත් පූජා කරයි කියලා කියනවා. හොඳයි. අන්තිපාස් කියලා කියනවා. right? අන්තිපාස් කියලා මේ නුඹලා අතරේ මරණු ලැබු මාගේ විශ්වාස සාක්ෂිය අන්තිපාස්. එහෙනම් මේ අන්තිපාස් ඔච්චර හොඳ අන්තිපාස් දැන් මේකේ කියලා තියෙන්නේ දැන් මේකේ එක පැත්තේ තියෙනවා මේ ruins මේ ඇත්තටම තිබුණා මේ යක්ෂයාගේ මේ ලොකු මාලිගාව. මේ බයිබලයේ කියලා සියලු දේම 100% සත්‍යය. මේ තමයි ඒ පර්ගමොස් දවස්වල තිබුණ ඒ සාතාන්ගේ ටෙම්පල් එකේ නටබුන්. ඊට පස්සේ මේ නටබුන් ඔක්කොම කෑලි අරගෙන 1910 ගණන් වල ජර්මනියෙන් මේ කෑලි ඔක්කොම අරන් ගිහිලා බර්ලින් වල ඒක නැවතත් හැදුවා 1910 දී. දකුණු පැත්තේ තියෙන ඒකයි. අර උඩින් දාලා තියෙන්නේ මම ඉන්ෆර්මේෂන් ගත්ත ස්ථානය. The throne of Satan was moved from Pergamos to Berlin in 1878. ඒක ඕපන් කළා 1910. අන්තිමට ජර්මනි වලට මොකද උනේ? පළවෙනි යුද්ධය පටන් ගත්තේ කවුද? ජර්මනි. දෙවෙනි යුද්ධය පටන් ගත්තේ කවුද? ජර්මනි. දැන් අද මේ EU එකේ ඉස්සරහම යන්නේ කවුද? ජර්මනි. ඒගොල්ලෝ ඒක පාරට්ටු කරන දෙයක් බවට පත් කරගත්තා. then අන්තිපාස් මරණ හිටි දන්නවා. දැන් බයිබලයේ කියලා තියෙන යා මරුවයි කියලා. හිස්ටෝරියන්ලා කියනවා අන්තිපාස් ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ අන්තිපාස් යාගේ ජීවිතේ පූජා කළා. එයාව පූජා කළේ කොහොමද දන්නවද? එයාව අරගෙන බ්‍රොන්ස් පිත්තල මේ ගොනෙක් හිටියා විශාල ස්ටැචු එකක්. ඒක ඇතුළට අන්තිපාස් දාලා යාගේ ඔළුව එළියෙන් තියලා දාලා ඒකට ගින්නර තිබ්බා. තියලා එයාව රෝස්ට් කළා ඒක ඇතුලේ. අන්තිපාස් රෝස්ට් කළා මැරුවේ. අන්තිපාස්ට ගිහලා කිව්වා නුඹ දෙවියන් වහන්සේ අතාරින්න කියලා එයා බෑ කිව්වම එයාව රෝස්ට් කළා ඒක ඇතුලේ. රයිට් මම මේ කතාවට එන්න තව ටිකකින්. දැන් බලපුවම කියනවා මේ compromising church කියනවා. I'll use the word compromise. මම compromising කියන වචනේ පාවිච්චි කරනවා මොකද අනිත් එක මට කියනවා. right. මේ අපි දැන් බලනවා මේ compromising church එකේ ඇතුලේ හිටියා අන්තිපාස් වගේ සම්පූර්ණයෙන්ම කැපවිච්ච මිනිස්සු. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි එකලාවට කියනවා අපි අපේ පල්ලියේ දැන් හරියට දේශනාව යන්නේ නැහැ. අපේ පල්ලියේ දැන් ටිකක් කොම්ප්‍රොමයිසින්. ඒකින්ද මම වෙන පල්ලියකට යනවා කියලා. ඒක වැරදි වැඩක්. මොකද අද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ අන්තිපාස්ව උසස් කළා කතා කරනවා. මොකද එයා ඒ කොම්ප්‍රොමයිසින් චර්ච් එකේ ඇතුලේ හිටියට එයා කොම්ප්‍රොමයිස් කළේ නැහැ කියලා.
අපි කලාවට හොඳ භක්තිකයෙක් ඉන්නවා නම් මේ දුර්වල ස්වභාවක අපි හදනවා යාව අරගෙන අපේ ස්වභාවයට ගන්න. කවදාකවත් ඒක කරන්න එපා. මේක දෙවියන් වහන්සේගේ ස්වභාව. දෙවියන් වහන්සේ එයයි තමයි කතා කරගන්න ඕනේ ඒගොල්ලෝ මොන ස්වභාවෙද ඉන්න ඕනේ කියලා. කවදාකවත් තව කෙනෙක්ව වෙන ස්වභාවකින් වැගේ ස්වභාවයට අදින්නත් එපා. ඒ අදින එක දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදු දෙයක් නෙමෙයි. අන්තිපාස් ගියේ නෑ කවදාක්වත් අන්තිම දක්වාම ඒ ස්වභාවෙන් පිට. හොඳ උදාහරණයක් කියනවනම් මදර් තෙරේසා. ඒගොල්ලන්ට හැබැයි වගකීමක් තියෙනවා. දැන් මම කවුරු හරි ඉන්නවනම් කොම්ප්‍රොමයිස් චර්ච් එක එයාට එතන දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම හොයන්න ඕනේ. හිතෝපදේශය 3:6 සිට කියනවා නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න. උන්වහන්සේගෙන් අහන්න ඕනේ. එවිට උන්වහන්සේ නුඹේ මාවත සමත්ලා කරනවා ඇත. නුඹ ඥානවන්තේ සිත නොගෙන ස්වාමින් වහන්සේ කෙරේ බලව නපුරෙන් දුර වෙන්න. අපිට කියලා තියෙන්නේ මිනිස්සුන්ගේම කරනවා. අපි හිතමු තව ස්වභාවක ඉන්නවයි කියලා ඒ ස්වභාව දුර්වලයි. ඒ ස්වභාවයේ එයා අඳුරන කෙනෙක් ඉන්නවා. එයා හොඳ ක්‍රිස්තියානි කාර්යයක් කියලා. ඔයාට පුළුවන් එක දෙයක් කරන්න. පළවෙනි දේ කරන්න පුළුවන් දන්නවද? ඒ මනුස්සයාට පුළුවන් හැටියට උදව් කරන්න. ඕගොල්ලන්ගේ ස්වභාවයේ ටීචින් හොඳ නම් ඕගොල්ලන්ගේ ටීචින් වලින් එයාට දෙන්න. දීලා එයාව ශක්තිමත් කරගෙන එයාව ඒ ස්වභාවය පාවිච්චි කරන්න දෙන්න. දැන් බයිබලේ කියලා තියෙනවා තුන්වෙනි කාරණාව තමයි පළවෙනි කාරණාව තමයි ස්වභාවයෙන් අදින්න නරකයි. දෙවෙනි කාරණාව තමයි අපි යාට හුඟක් උදව් කරන්න ඕනේ. මොකද එයා හින්දා ඒ ස්වභාවය හැරෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි බයිබලේ නිතරම කියනවා කන්නැත්තු අසත්වා. සුද්ධාත්මයන් වහන්සේ ස්වභාවයට කියන දේ. දැන් ඒ මිනිස්සයා හොඳ ක්‍රිස්තියානි කාර්යයක් නම් එයාගේ කන් විවෘත වෙලා කියනවා යේසුස් වහන්සේ කියන දේ ගැන. යේසුස් වහන්සේ කියන දේ ගැන කියලා තිනවා. එතකොට එයාට තියෙන මොනවද කාර්යය? එයා ඒ ස්වභාවය ඉඳගෙන ඒ ස්වභාව ගැන අඬන්න ඕනේ. ඒ ස්වභාව ගැන යාඥා කරන්න ඕනේ. දැන් අපේ පවුලේ අපි හිතමු දුර්වල කෙනෙක් ඉන්නවා, අපේ පුතෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, එයා දුර්වලයි කියමුකෝ ඇදහිල්ලෙන්. අපි ගිහිල්ලා එයාව පුත් කමින් අපේ පවුලෙන් එළියට දාන්නේ නැහැ. නමුත් ඒ මත ගැන අපි යාඥා කරනවා. ඒ වාගේ අපිට තියෙන්නේ ගිහිල්ලා එයාත් එක්ක එකතු වෙලා මදහත් යාඥාව කරන්න ඒගොල්ලන්ගේ ස්වභාව වෙනුවෙන්. මොකද දෙවියන් වහන්සේට ඉතාමත් සන්තෝෂ වෙනවා අපි එක එක්කිනාට මේ විදිහට උත්සාහ කරන. ඊට පස්සේ එහෙම යාඥා කරනකොට සමහර විට ඒ යාඥාවට පිළිතුරු ඕගොල්ලන්ගේ ඇස් ඉස්සරහා පිටම වෙන්න පුළුවන්. සමහර විට ඒ යාඥා කරන ඉඳද්දී දෙවියන් වහන්සේ කියන්න පුළුවන් එනසුමානේ ඔයා ගිහිල්ලා ඒ සභාවේ නායකයන්ට මේ විදිහට කතා කරන්න කියලා. එවිට අපි ප්‍රේමයෙන් සහ උන්වහන්සේගේ බලයෙන් සහ ඥානවන්තයතු God has not given to us a spirit of fear but a power, love and a sound mind. අපි ඒ විදිහට ගිහිල්ලා ඒ වචනේ බෙදා ගන්න ඕනේ. අන්තිපාස් ඒ ස්වභාවයෙන් එළියට ගියේ නෑ. ඒ හතරවෙනි පොයින්ට් එක. එළිදරත්නේ 20 කියනවා මෙන්න දොර ළඟ සිට තට්ටු කරමින් යමෙක් මගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුළත්ව මා සමග කෑම කන්නේ ඔහුද මා සමග කන්නේ. අපි හිඟුලාට ගෝක්ලාට මේක පාවිච්චි කරනවා ඉවැන්ජලිසම් වලට. දෙවියන් වහන්සේ වැගේ හදවතට තට්ටු කරනවා නෑ. මේක කියන්නේ දෙවියන් වහන්සේ තට්ටු කරනවා කියන්නේ උන්වහන්සේගේ ස්වභාවයේ දොරටුවට. උන්වහන්සේට වගකීමක් තියෙනවා ස්වභාව. බරක් තියෙනවා ස්වභාව ගැන. උන්වහන්සේගේ ශරීරයේ ස්වභාව. මගේ ශරීරයේ පොඩි ලෙඩක් තියෙනවා නම් මට ඒක බරක්. ඒ වගේ උන්වහන්සේට දුකක් තියෙනවා බලක් තියෙනවා උන්වහන්සේගේ ස්වභාව දුර්වල වෙනකොට. ඉතින් කියනවා යමෙක් මම ස්වභාවයේ දොරටුවට අඳගහන කරනකොට යමෙක් අහන්න දොර ඇරියොත් මම මේ ස්වභාව දොරට එනවා කියලා. දැන් ඒක මේ විදිහට තමයි. දැන් අපි හිතමු අපේ ගෙදර පාටි එකක් තියෙනවා. තියෙනකොට මිනිස්සු 20ක් 25ක් ඉන්නවා 30ක් ඉන්නවා 40ක් ඉන්නවා. මේ ඔක්කොමම හයියෙන් කතා කරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා දොරට ගහනවා. කාටවත් ඇහෙන්නේ නැහැ. හැබැයි එක්කෙනෙකුට ඇහෙනවා. යා කියනවා කවුද දොරට ගහනවා? නෑ මේ වැට මෙයාට පිස්සු වෙන්නද කවුරු දොරට ගහුවේ නෑ කියලා. නෑ කවුරු හරි දොරට ගහනවා. මට ඇහෙනවා කවුද දොරට ගහනවා. මොකද මගේ කන්
මම විවෘත කරලා තියෙන්නේ. ඉතින් මම ගිහලා දොරට අරපුවම සුද්ධාත්මයන් වහන්සේට පුළුවන් ඒ සභාව තුළට එන්න. ඒකින්ද දෙවියන් වහන්සේගේ හඬ අසන අයව ඔයාගේ පල්ලියට අදින්න එපා. ඒ වගේම අපි ඒ සභා එහෙම කරපුවම ඔයා වපුරන දේ ඔයා කපනවා. එතකොට ඔයාගේ සභාව අයත් ඔයා බලයි දෙවියන් වහන්සේ ඔයා අනිත් සභා ආරක්ෂා කරන නිසා මම ඔයාගේ සභාව ආරක්ෂා කරනවා. මම වපුරන දේ මම කපනවා. මම අනිත් සභාව ආරක්ෂා කළොත් මගේ සභාව දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්න යනවා. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ මම සභාවෙන් එළියට එන්න කියපම ඒ කියන්නේ මේ සභාවේ ඉන්නකොට කිසිම වැඩක් කරන්න අවශ්‍ය නැහැ. ඔය මේ ලයිෆ් ගෲප් එකට පොඩ්ඩක් ගියා, පල්ලියට පොඩ්ඩක් ගියාම ඇති. ඔය මිෂන් ට්‍රිප් යන්න ඕන. එහෙම ඒක තිබුණ ගන්න එපා. ඒක කම්ෆර්ට් සෝන් එකක් කරගන්න එපා. නමුත් අපි ඒක කම්ෆර්ට් සෝන් එකක් කරගත්තොත් අපිට ඒගොල්ලෝ එක්කම ගලාගෙන මේ වැරදි පැත්තට ගිහලා උන්වහන්සේගේ විනිශ්චයට එන්න යනවා. ඉතින් ඒක ඉඳාමත් මතකයි. අන්තිපාස්ගෙන් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අන්තිපාස් එතන හිටියා. සමහර විට අන්තිපාස් හින්දා වෙන්න ඇති. අන්තිපාස් වගේ අය හින්දා වෙන්න ඇති. මේ ස්වභාවෙත් බොහෝ දෙනෙක් ගැලවෙන්න යනවා. මොකද අන්තිමට උන්වහන්සේ කියනවා 17 වෙනි පදයේදී කියනවා ආත්මයන් වහන්සේ ජය ගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් මේ ජය ගන්නාට මේ අන්තිපාස් විතරක් නෙමෙයි. මේ ස්වභාවයේ ජය ගන්න අය ඉන්නවා. අන්තිපාස් වගේ අය ඒ ස්වභාවයෙන් පිටත ගියේ නැති හින්දා. අපි මේවා ඉගෙන ගන්න ඕනේ. අපි හිතනවා අපේ සභාව හොඳයි අනිත් සභාවට වැඩි කියලා. එහෙම දෙයක් නැහැ. අපිට දෙවියන් වහන්සේ අපිව තියලා තියෙන ස්ථානයේ ඉන්න ඕනේ. අපිට පේනවා God highly commended for the faith of Antipas. Remaining silent is not an option. ඒ වගේ දෙවියන් වහන්සේ අන්තිපාස් ගොඩක් ඉහළින් පැසසුවා. යා ඒ ස්ථීරභාවය අන්තිම දක්වා සිටියේ හින්දා. ඔයාට හිතන්න පුළුවන්ද මේ කොම්ප්‍රොමයිසිං චර්ච් එකේ ඇතුළේ හිටියන්නේ අන්තිපාස්ලා වගේ මිනිස්සු? අන්තිපාස්ලා වගේ මිනිස්සු හිටියා. ඉතින් බයිබලයේ කියනවා අන්තිපාස්ව ඒගොල්ලෝ අල්ලුවා. මොකද අන්තිපාස්ව ආපුවම අන්තිපාස්ව අපොයින්ට් කළේ අන්තිපාස්ව යොහාන් හිස්ටෝරියන්ස්ලා කියනවා අන්තිපාස්ව යොහාන් බිෂප් කෙනෙක් හැටියට ඒ තනතුරට පත් කළයි කියලා පර්ගමොස් වල. මේ යක්ෂයාගේ රාජ්‍ය තියෙන තැන අන්තිපාස් බිෂප් වුණා. එයා බිෂප් වුණාන් පස්සේ එයා සෙනඟ ගොඩාක් ගලව ගත්තා. ඒක හරියට එයා මොනවද දන්නවද කළේ? එයා ගිහලා යක්ෂයාගේ කට ඇතුළට අත දාලා යක්ෂයා ගිලගෙන බඩට යන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ව ඇදලා ගත්තා. යක්ෂයාගේ කට ඇතුළට අත දාලා මිනිස්සුන්ව ගලව ගත්තා. යක්ෂයාට ඒකට හරියට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ඒ අධිපතියා එම්පරර් වර්ෂිප් තිබුණා. ඒගොල්ලෝ කිව්වා ගෙනල්ලා කිව්වා මෙයා එම්පරර්ට අධිපතියට নমස්කාර කරන්නේ නැහැ කියලා එයාව හිරේ දැම්මා. දාලා එයාව මං ඉස්සෙල්ලා කිව්වා වගේ එයාට කිව්වා নমස්කාර කරපන් කියලා එයා බැහැයි කිව්වා. පූජා ගෙන්න කිව්වා එම්පරර්ට එයා කිව්වා බැහැයි කියලා. කියපම එයාව අර විදිහට මැරුවා. මරපුවම ඒ හිස්ටෝරියන්ස්ලා කියනවා එයා පිච්චෙන ගමන් වේදනාව මැද්දේ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරමින් ගීත කරන්න පටන් ගත්තා කියලා. හට පවුල් සහ සීලස් වගේ ක්‍රියාදාසයේ ඒක දැක්කම යක්ෂයා වන්දනය කරන මිනිස්සුන්ට හිතාගන්න බෑ මෙහෙම දෙයක් වුණයි කියලා. ඉතින් දැන් අපි අන්තිපාස්ගෙන් ඉගෙන ගන්න පාඩම මේකයි. ඊළඟට අපි යමු එල්දරව් පුතේ 2:14 සිට 15 දක්වා. එල්දරව් 2:14 සිට 15 දක්වා. එහෙත් දේවතා රූපවලට පිදූ දේ කන්ටත් වෛශ්‍යකාරකම් කරන්නන්ට ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරිහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ. මෙසේ නිකොලෝසීතයන්ගේ ඉගැන්වීම දරන්නෝත් ඒ ආකාරයෙන්ම උඹට සිටිති. මගේ දෙකම කාලය යන හින්දා මම දෙකම කම්බයින් කරා. එකක් තමයි බාලාක්ගේ ඉගැන්වීම, අනිත් එක තමයි නිකොලෝතියන්ගේ ඉගැන්වීම. ඒ දෙක කිට්ටු සම්බන්ධතාවයක් කියනවා. කවුද බාලාක් කියන්නේ? කවුද බාලම් කියන්නේ? බාලම්, ඕකේ? බාලම් කියන්නේ ගණන් කතාවේ 22:1 සිට 3 දක්වා ගෙනවට කියනවා ඊශ්‍රායල් පුත්‍ර පිටත ගොස් යෙරිකෝ ළඟ යෝර්දාන් එතර මෝව සම්විබුල කුඩාරම් ගත්තෝය ගසගත්තෝය. දැන් මේ ඊශ්‍රායල් සෙනග මේ
ඊජිප්ත් දේශයෙන් ඇවිල්ලා මේ ස්ථානයට ආපුවම විශාල සෙනඟක් හිටියා. ඒ වටේ ඉන්න රජගොල්ලන්ට ආරංචි වුණා දෙවියන් වහන්සේ මේගොල්ලෝ තුලින් කොච්චර බලවත් දෙයක් කළාද කියලා. ඉතින් මේගොල්ලෝ යන ස්ථානවල රජගොල්ලෝ බයේ හිටියේ. ඒ බය වෙන එක්කෙනෙක් තමයි බාලක්. ඒ බාලක් කියන්නේ මේ මොබයිට් රටේ රජුරු. ඉතින් යා මොනවද කළේ? එයා හය කළා, කුලියට ගත්තා, සල්ලි දීලා බාලම්ව. මොනවද එයාව ගත්තේ? එයාව ගෙනාවා ඊශ්‍රායල් දේශයට සාප කරන්න කියලා. මේ බාලම මුඛේ ඇරපු වෙලාවට එයා ඊශ්‍රායල් දේශයට සාප කරන්න, ඊශ්‍රායල් සෙනඟට සාප කරන්න මුඛේ ඇරපුවම එයා සාප කරනවා ඉන්නකොට ඒගොල්ල ආශ්‍රද කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මොනවද? බාලම් දෙවියන් වහන්සේගේ හඬ ඇසුණා. ඇසලා ඒක කිකරුණා. දැන් මෙයා මුඛේ ඇරපු හැටියට මේ දෙවියන් මිනිසුන්ගේ ප්‍රශංසා කරන්න පටන් ගත්තා. මේකෙන් වෙනවද? ඒත් බාලම් අතෑරියේ නෑ. ඒ මොකද? සල්ලි වලට ආසාව ආපුවම අපිට දේව බය එළියට යනවා. මේක ස්වභාවයටත් වෙනවා, ලෝකයටත් වෙනවා. මුදල් වලට ආසාව ආපුවම අපිව හෙළවෙනවා. ලෝකය අපි වෙතුලට එන්න පටන් ගන්නවා මුදල් වලට ආසා කරපුවම. යේසුස් වහන්සේ පරීක්ෂා කරනකොට මේ අපිට පේනවා උන්වහන්සේට ගෙනාවා පරීක්ෂා තුනක්. එකක් තමයි ගල් රොටි කළ කන්න කිව්වා. මාංශය සන්තෝෂ කිරීමට, මාංශය අවශ්‍ය දේවල් සන්තෝෂ කිරීමට අපිට දෙවියන් වහන්සේ ඉන්ද්‍ර පොතේ 1:5 සිට 6 දක්වා හුඟක් තැන්වල කියලා තියෙනවා. උන්වහන්සේ තුල ගැලවීමට ආවෙන් පස්සේ උන්වහන්සේ අපිට දීලා තියෙනවා පූජකව සම රජකමේ වගකීම. නමුත් අපි පූජකම සහ රජකීම පැත්තක තියලා උන්වහන්සේගෙන් හැමදාම පාන් ඉල්ලනවා. අපිට බලය දීලා තියෙනවා. අපේ බලයත් අපි පැත්තකින් තියලා අපේ බලෙන් පාන් හොයාගන්න නැතුව අපේ බලෙන් පැත්තක තියලා අපිට අවශ්‍ය දේවල් හැමදාම අපේ ප්‍රයර් රික්වෙස්ට්, මගේ ජොබ් එකට, මගේ කාර් එකට, මගේ මේකට, මගේ පිටේ අමාරුවට, මගේ ඔළුව අමාරුවට දෙවියන් වහන්සේ අපිට බලය දීලා තියෙනවා. බයිබලයේ යේසුස් වහන්සේ කියනවා නුඹ කරන මා කරන දේවල්ටත් වඩා බලවත් දේවල් නුඹලාට කරනවා කියලා. නුඹලාට තියෙන එකම කාර්යය දෙවියන් වහන්සේගේ පූජකේ සහ මේකට වීමද. නමුත් අපි හුඟක් වෙලාවට ආකර්ෂය වෙන්නේ මේ ලෝකයේ අපිට දාලා යන්න දේවල් අවශ්‍ය හින්දා. ගීතාවලිය 106:9 සිට 15 දක්වා කියලා බලන්න පුළුවන්. දෙවෙනි කාරණාව අපි හොයන්නේ මොනවද? අපි ඒක අරගෙන මමත්වයේ පැත්තට හොයා ගන්නවා. ලෝකයේ තිස්සෙම බලන්නේ මමත්වයෙන්. මම ජොබ් එකකට යන්නේ මොකටද? මේ එම්ප්ලොයිඩ් තියෙන ආසාවෙන්ද? නෑ. මට අවශ්‍යතාවයෙන්ද. ඒ තමයි ලෝකීය වැඩ කරන්න ඇති. නමුත් මම ක්‍රිස්තියානි කාර්යයක් කරන් පස්සේ මම බලන්නේ උන්වහන්සේගේ රාජධානිය. මගේ ගැන නෙමෙයි. පළවෙනිම රාජධානිය ධර්මිෂ්ඨකම. මම වෙන්නේ එක. මම ඒක වෙනස් වෙනවා. මම මේ ජානි පෙත්තට හැරෙනවා. අද ලෝකේ ඉන්නකොට මම ලෝකයට වැඩ කරනකොට මට මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ඊට පස්සේ යක්ෂයා ඇවිල්ලා බලය පෙන්වනවා. බලය පෙන්වනවා. දැන් අද හුඟක් වෙලාවට බලය හින්දා පණිවිඩය නැති වෙලා තියෙනවා. පණිවිඩය මිනිස්සු විශ්ින් ඉවර කරන්න ඕනේ. නමුත් බලය ප්‍රකාශ කරන්න ගියාම පැය ගණන් යනවා. අපි බලය පස්සේ දුවන මිනිස්සු. අපි ජීවන් කියව ක්‍රියාපොතේ 27 දා කරා. ඊට පස්සේ අන්තිමටම යේසුස්වහන්සේව ගෙනාව රාජමාලිගාවට. ගෙනල්ලා කිව්වා උසස් ස්ථානයකට ගෙනල්ලා කිව්වා මේ ඔක්කොම මගේ මේ ලෝකේ මේ මැටීරියල්ස් මේ ලෝකේ දේවල් දෙනවා කියලා. අද උගාක් අය කැමැත්තෙම බටහිර රටවල විශාල ඇක්ටර්ස්ලා විශාල බලය හොයන මිනිස්සු කියලා යක්ෂයා ගාවට කියනවා මට බලය දෙන්න කියලා. මට මේවා මොනවාද ඒක කරන්න මට බලය එන්න කියලා. තේරෙනවද? ඉතින් ඒ වගේ තුන්වෙනි පරීක්ෂාව ආකේ බාලෙන් මොනවද කළේ? බාලෙන් මේක try කරම හරියන්නේ නැහැ. බාලෙන් ආව ඊට පස්සේ වෙන තීක්ෂණයක් අරගෙන යා මොනවද කළේ? යා ගිහිල්ලා මොබයිට් කින්ග්ට දුන්න උපදේශයක්. ඒ උපදේශය තමයි මොනවද දන්නවද? කිව්වා අපි මේ කිල්ටු වෙච්ච මොබයිට් ස්ත්‍රීවරු ඒගොල්ලන් ගාවට අරිමු. ඒගොල්ලෝ ඒ මොබයිට් ස්ත්‍රී සමග සම්බන්ධ වුණාම ඒගොල්ලෝ කිලුට වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ
අර අන්‍ය ආගම් දේ රූපවලට ඔප්පු කරපු කෑම කාලා ඒගොල්ලෝ ආත්මෙන් කිලිඩුනාම දෙවියන් වහන්සේට ඒගොල්ලන්ට සාප දාන්න වෙනවා කියලා. ඒ දේ යා සාර්ථක වුණා. තේරෙනවද? ඒ කුටිම කියනවා නම් දෙවියන් වහන්සේ මිනිසයාගේ අතරට ගෙනත් දැම්ම වෛශ්‍යකමේ ස්ත්‍රියක්. වෛශ්‍යකමේ ස්ත්‍රියක්, අන්‍ය ස්ත්‍රියක් ගෙන, අන්‍ය සම්බන්ධතාවයක් ගෙනත් දැම්ම. දාපුවම මොනවද උනේ? ඒගොල්ලන්ට දඬුවමට ආවා. දැන් මම දන්නේ බාලම් ප්‍රොෆට් කෙනෙක්ද යා දෙවි කෙනෙක් මේ හොඳ මිනිස්සෙක්ද කියලා. එයා හොඳ මිනිස්සෙක් නෙමෙයි. නමුත් අපි දන්නවා බාලම් මුදල් තියෙන ආසාවෙන් ඇදලා ගිය කියලා. ඉතින් මේකෙන් දැන් අපි දැන් අපේ සභාවදියා බලනකොට කවුරුත් ගිහිල්ලා වෛශ්‍ය මේ සම්බන්ධතාවයෙන් තියාගන්නේ අන්‍ය මිනිස්සුක සම්බන්ධතාවය තියාගන්නේ. ඉතින් මේක කොහොමද මේ අපේ සභාවට මේක සම්බන්ධ වෙන්න පුළුවන්? දෙවියන් වහන්සේ අපේ අතර තියෙන්නේ givisuma covenantal relationship එක. husband and wife වගේ. දැන් husband ඉන්නවා wife ඉන්නවා. ඒ දෙන්න අතර තියෙන්නේ covenant relationship එක. දැන් අපි මුදල් ඇතට හැරිලා ගියොත් අපි මොනවද කරන්නේ? අපි අරිනවා තව කෙනෙකුට ඒ මැදින් එන්න. දන්නවද අර පොහොසත් යෞවනයාගේ කතන්දරේ? ඒ පොහොසත් යෞවනයා ඇවිල්ලා හැව්වා මම මොනවද කරන්න ඕනේ කියලා ඔබ වහන්සේව මේ සම්පූර්ණයෙන් අනුගමනය කරා. ඒතර කිව්වා සියලු අන පවත්වන්න කියලා. ඒතර කිව්වා මම ඒ අන ඔක්කොම පවත්වනයි කියලා. එතකොට කිව්වා එහෙනම් ඔයාගේ ඇති සියලු වත්කම සියලු දේ දිරින්දුන්ට දීලා මාව අනුගමනය කරන්න කියලා. දෙවියන් වහන්සේ මාව දැක්කේ. එයා දැනගත්තා මෙයා මුදල් වල සිකියුරිටි එක තියෙනවා කියලා. එයාගේ ආරක්ෂාව සිකියුරිටි එක තියෙන්නේ මුදල් වලින් කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ එයා යතර ඒ තියෙන විවාහ සම්බන්ධයට තව එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් එයාට කිව්වා එයාව එළියට දාන්න අපි දෙන්න සම්බන්ධ වෙන්න කියලා. ඒතර එයා බෑ කිව්වා. ඒ වාගේ අද අපි දෙවියන් වහන්සේට සම්පූර්ණ විශ්වාසය නැතුව මම ගියසුමානේ හැවුවා are you willing to make God your number one? Not even your children. ඇගේ ළමයින්ටත් වඩා දෙවියන් වහන්සේ පළමු ස්ථානය දෙන්න පුළුවන්ද කියලා. ආබ්‍රහම්ට කිව්වා ඊසක්ව ගිහිල්ලා පූජා කරන්න කියලා. ඊසක් තමයි යාගේ බාධාවට තිබුණේ. පූජා කරන්න කිව්වා. ඉතින් ඒ වාගේ අද අපිට ඒ මැද්දෙන් තියෙනවා නම් අපි යක්ෂයාට දොර අරිනවා. මොකද අපි දෙවියන් වහන්සේ තියෙන සම්බන්ධතාවයේ හීන වෙන හින්දා. දැන් එහෙම කරපොම වෙන්නේ මෙන්නද? ඇත්තෙන්ම වෛශ්‍යකම ස්වභාව තුලට එනවා. අද මම මේක මේ ලංකාව ගැන කියන්න බෑ, අනිත් රටවල් ආසියාතික රටවල් ගැන කියන්න බෑ. නමුත් අද මම දන්නවා ඔස්ට්‍රේලියාවේ බටහිර රටවල් වලට මේ වෛශ්‍යකම කියන්නේ සමලිංග වගේ දේවල් ඇතුළත් වෙලා තියෙනවා. අද worship leaders ලා ඉන්නවා. අද පාස්ටර්ලා ඉන්නවා. විවාහ ඩිවෝස් වෙලා මැරි කරලා ඔක්කොම කරලා අනවශ්‍ය සම්බන්ධතාවය තියෙන අයද. මොකද අපි අර පොඩ්ඩක් ඉඳ දුන්නම අර මුහුන් පොඩ්ඩක් ඉඳ ඇරියම බලනකොට මුළු බ්‍රෙඩ් එකම පිපිලා තියෙන්නේ. අද ඒ විදිහට ඉතින් මේගොල්ලෝ මොනවද කළේ? මේගොල්ලෝ ඇරියා බාලම්ගේ ස්පිරිට් එක එන්න ස්වභාවය ඇතුළත. අපි හොඳින් සොයලා බලන්න ඕනේ. අපි තුලට බාලම්ගේ ස්පිරිට් එක ඇවිල්ලා තියෙනවද කියලා. මුදල් වල තියෙන ආසාව තුලින්, බලයට තියෙන ආසාව තුලින්, එතකොට මේ ප්‍රසිද්ධ වීමට තියෙන ආසාව තුලින් මොන තුලින් හරි අපි බාලම්ගේ ස්පිරිට් එක අපිට ඇවිල්ලා තියෙනවද කියලා බොහොම නිශ්චලව බොහොම සියුම් ලෙස ඒකේ එන්නේ. Sexual immorality. ඊට පස්සේ දැන් මේ පවුල් තුමා කිව්වා මම හැමදාම මැරෙනවා. I die daily කියලා කිව්වා. තේරෙනවද? මතෙව් 6:24 කියනවා you can't serve two masters. ස්වාමියෝ දෙන්නෙකුට සේවය කරන්න බෑ කියලා. ඒතර මතෙව් 19:16 සිට 22 තමයි අර පොහොසත් මිනිස්සේ කතාව කිව්වේ. එයා දන්නේ අපි දෙවියන් වහන්සේ අතර යම් කිසි දෙයක් ආවොත් ඒක වෛශ්‍යකමට උන්වහන්සේ සමාන කරනවා. මොකද ඒ එන්නේ givisum සම්බන්ධතාවයක් ඇතුළට. දැන් ඒක තමයි බාලම්ගේ ඩොක්ට්‍රින් එක බ්‍රීෆ්ලි. ඊට පස්සේ බලමු නිකොලෝතියන් ඩොක්ට්‍රින් එක මොනවද කියලා. මම පුළුවන් තරම් ඉක්මනට යන්න.
ක්‍රියා 6 කියවනවා නිකොලොස් මේ ගෝලයෝ දීකන්වරු 7 දෙනෙක් පොයින්ට් කළා. දීකන්වරු 7 දෙනෙක් පොයින්ට් කළා. මේ 7 දෙනාගෙන් එක්කෙනෙක් හිටියා, එයාගේ නම නිකොලොස්. එයාගේ නම නිකොලොස් නම් කල්පනා කරලා බලන්න නම ටිකක් මාරු කරගන්න. නිකොලොස් කියලා. මේ නිකොලොස් ආවේ බයිබලයේ කියනවා යුදෙව් ආගමට හැරුණු අන්තිෝකියේ නිකොලොස් තෝරාගෙන. යුදෙව් ආගම ඒ කියන්නේ එයා ඉස්සර අන්‍ය ජාතිකයෙක්. අන්තිෝක් වල හිටිය අන්‍ය ජාතිකයෙක්. යක්ෂ වන්දනාවේ හිටිය අන්‍ය ජාතිකයෙක්. එයා යාගේ ආගම වෙනස් කරලා යුදෙව් ආගමට ආවා. ජූඩේසම් වලට ආවා. ඒක විශාල වෙනසක්. දැන් යම් දන්නවා සමහර පළාත්වල ඕගොල්ලෝ ඉස්සෙල්ලා හිටිය ආගමෙන් එළියට ආපම හරියට ප්‍රශ්න එනවා. ඒකට විශාල චරිතයක් තියෙන්න ඕනේ. නමුත් වැයට පරණ ආගමෙන් ආපු, පරණ චාරිත්‍රයෙන් ආපු, පරණ වාතාවරණයෙන් ආපු ගතිගුණ තාම ටිකක් තියෙන්න පුළුවන් නේද? කිරිබත් කෑල්ලක් කන්න ලක් එක එන්න කියලා මම ගිය සමාන කිව්වේ. ඉතින් දැන් මෙයා ඊට පස්සේ උන්වහන්සේගේ වචනේ ආරය ක්‍රිස්තියානිකාරයෙක් වුණා. ඉතින් අන්‍ය ජාතිකයෙක් වෙලා හිටියා. ඊට පස්සේ යුදෙව් ජාතියෙක් වුණා. ඊට පස්සේ එයා මේ ක්‍රිස්තියානි එයා හරියට කෝට් ගලවනවා වගේ ආගම වෙන් කරගත්තා. ඉතිහාසකාරයෝ කියනවා එයා ආපම he was a free thinker. ඒ කියන්නේ නිදහස් චින්තකයෙක්. එයා ආපම free thinker කෙනෙක්. ඉතින් එයා ideas වලට open. මම විශ්වාස කරනවා අපේ ළමයින්ව අපි we must brainwash our children with the word of God. That's what I believe in. Brainwash your children with the word of God. Deuteronomy ද්විතීය කතාවේ 6 ඉඳලා 8 මම හිතන්නේ කියවනකොට කියනවා අපි දෙවියන් වහන්සේගේ වචනෙන් එතකොට එපිස පොතේ 5 කියනවා යේසුස් වහන්සේගේ මනාලිය උන්වහන්සේගේ වචනේ නැති පිරිසිදු වතුරෙන් උන්වහන්සේ හොදනවා කියලා. අපි අපේ මනස් උන්වහන්සේගේ වචනේ නැති පිරිසිදු වතුරෙන් පමණක්ම සෝද ගන්න ඕනේ. බයිබලයේ යමක් කියලා නැත්නම් ඒක අපි කරනවා නම් ඒක හුඟක් ප්‍රශ්න කරලා බලන්න ඕනේ මේකේ මුල කොහෙද කියලා. මේකේ පේනවා මේ නිකොලොස් ඒකට ටිකක් ඕපන් හිටියා. එයා හරි ඕපන්. දැන් විශේෂයෙන්ම අපි දැන් ඒක කැපිලා පේනවා බටහිර රටවල. කැපිලා පේනවා බටහිර රටවල. දැන් ආසියාතික රටවල් වල ආසියාතික රටවල් වල චාරිත්‍ර වාරිත්‍ර ආගම් the statues එතකොට මේ good luck charms මේවා ඔක්කොම අද බටහිර රටවල ලැබිලා තියෙනවා. අද හොරොස්කෝප් එක තියෙන හැම පත්තරේම මේ බටහිර රටවල් පත්තර සුද්ධ ඉන්නවා ඒවා කියවනවා. මම හෙට ගිහිල්ලා මේ හිටපු ගමන් just for laughs එකේ තියෙන ඔය විදිය funny ඒවා. මම හෙට ගිහිල්ලා අර ක්‍රිස්ටල් බෝල් එකක් තියාගෙන නිකන් මේ පූසාරිකේ කෙනෙක් වගේ ඉඳගෙන මේසයක් තිබ්බොත් මට සුද්ධ ඕන හැටි ගේන්න පුළුවන්. ඒගොල්ලෝ අහන්න. මොකද ඒගොල්ලෝ දැන් විවෘත වෙලා නැහැ. ඒක අපම නිකොලෝචියන් ස්පිරිට් එක. යෝගා අද ඉස්කෝලවලක් තියෙනවා. අද සමහර මේ ක්‍රිස්තියානිකාරයෝ යෝගා කරනවා. හොරොස්කෝප් එක තියෙනවා. මේ good luck charm වලට attach වෙලා තියෙනවා. religious statues තියෙනවා අද ගෙවල් වල. එතකොට මේ crystal ball reading ඒ විතරක් නෙමෙයි පොත් ගානක් ආව හැරි පොටර් කියලා ඔක්කොම ද්විත මේ ghost කියන්නේ භූත කතාවල් තියෙන පොතක්. ඒක ඉස්කෝල වලට දාලා තියෙනවා. මොකද පටන් ගත්තේ නිකොලෝචියන් ස්පිරිට් වලින් ඒක ස්වභාවය ඇතුළට ඇවිල්ලා තියෙනවා. අපි ඒව දැක්කම අර ඇන්ටිපාස් වගේ ඒට විරුද්ධව අපි නැකී සිටින්න ඕනේ. දැන් අපි අද ස්වභාවය ඇවිල්ලා තියෙන ස්ථානයකට අපි ඕව දැක්කම ඕව වැරදි කියලා දැනගත්තත් අපි මුඛය අරින්නේ අපි සද්ද නොකර ඉන්නවා. බයිබලයේ කියනවා සද්දව නොකර ඉන්න අපිට අයිතිවාසිකමක් නැහැ. මම ළඟදිත් හිටපු ගමන් ඕව හොල්ලන්න ගියාම මට පේනවා එක එක්කෙනාගේ මූණවල ටිකක් වෙනස් වෙනවා ටිකක් හයියෙන් ඒව ගැන කතා කරන්න ගියාම. නමුත් ඒව දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට තිත්ත දේවල්. ඒ නිකොලෝතියන් ගෙනාවේ ඒ විදිහේ දේවල්. ඊට පස්සේ නමුත් බයිබලයේ කියනවා නිකොලෝතියන්ව මැරුවේ කියලා. යොහන් ද බෞතිස් එලයිජාගේ ආත්මෙන් ආව එයාව මැරුවා.
එයාව විනිශ්චය කළා මැරුවා. හැබැයි කවදා හරි යොහන් බෞතිස්ත එයාව විනිශ්චය කරපු අයව එයා සදාකාලෙදී විනිශ්චය කරන්න යනවා. යාව විනිශ්චය කරපු අයව අපිව විනිශ්චය කළා අපිව පීඩාවට පත් කළොත් අපි කවදා හරි සදාකාලෙදී ඒගොල්ලන්ව විනිශ්චය කරනවා. පළවෙනි කොරින්ති 6:2 හැටියට. right? දැන් ඊට පස්සේ කියනවා එලිදරව් 2:17 ආත්මයන් වහන්සේ සභාවට කියනසේ කනත් ඇසේ ජය ගන්නන්ට නම් සැඟවි තිබෙන මන්නා වලින් දෙන්නෙමි. ලබනා පිණිස මේ කිසිවක් නොදන්න අලුත් නාමයක් දස් තිබෙන සුළු ගලක් ඔහුට දෙන්නෙමි. අපි ඉක්මනට බලමු මොකද්ද මේ සංගවා තිබෙන මන්නා කියලා. සංගවා තිබෙන මන්නා මේකයි. ධර්මිෂ්ඨකමේ යනකොට ඒක ලෝන්ලි රෝඩ් එකක්. ඒක හරි පාළු පාරක්. කාන්තාරේ යනකොට පාළු පාරක්. කාන්තාරේ යනකොට දෙවියන් වහන්සේ මිනිසයාට දුන්නේ මොනවද? මන්නා. මන්නා වලින් මේ බෙදකලේ. මන්නා වල තේරුම මොකද? what is it? මොකද මේ? අපි කවදාවත් මේ විදිහවල් කාලා නැහැ කියලා. උන්වහන්සේ අපි කවදාවත් කාපු නැති කෑම වලින් ශරීරක උන්වහන්සේ අපිට මන්වා දෙනවා කියලා. ඒගොල්ලන්ට they could not survive without it. ඒගොල්ලන්ට survive කියන්නේ ඒගොල්ලෝ ඉතුරු වෙන්නේ නැහැ ඒගොල්ලන්ට මන්නා හම්බුනේ නැත්තම්. ඒගොල්ලන් කාන්තාරයේදී අවුරුදු 40ක් මන්නා සහ ජලය දෙවියන් වහන්සේගෙන් ලැබුණ නැත්තම් ලැබෙන්නේ නැහැ. ඒ වාගේ අපි මේ උන්වහන්සේ විතර කැඳවීමට ආපුවම අපිට මන්නා අවශ්‍ය වෙනවා. අපිට විශේෂයෙන්ම මම අහලා තියෙනවා සාක්ෂි පීඩා තුලින් යන සභාවල පුදුම විදියට ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ මන්නා වලින් සපයලා තියෙනවා කියලා. දැන් මේ දවස්වල චීන රටේ ඒගොල්ලෝ ක්‍රිස්තියානි ආගම විරුද්ධව ඒ 1949 කාලයටත් වඩා විශාල පීඩා ගේන්න යනවා. ඒගොල්ලෝ කියන්නේ යනවා කොරෝනා වෛරස් එකේ ඉඳ කැම හිඟයක් තියෙනවා. දැන් ඒගොල්ලෝ නීති ගේන්න යනවා. ඕගොල්ලෝ අපේ චෑමන් මව් සේතුන් සහ දැන් ඉන්න ප්‍රෙසිඩන්ට් නමස්කාර කළේ නැත්නම් ඕගොල්ලන්ගේ රැෂන්ස් කපලා දානවා කියලා. ඕගොල්ලන්ගේ කෑම කපලා දානවා කියලා. ඔයා හිතනවාද සභාව සුපොඩි වෙයි කියලා? නෑ පොඩි වැඩි වෙන්න යනවා. අද මිලියන් 100ක් ඉන්නවනම් මම ප්‍රොෆෙසර් කරනවා මම යාඥා කරනවා ඒක 300ක් වෙන්න කියලා. මන්න කපන්න මොකද අපිට දෙවියන් වහන්සේගේ මන්න එතනට එන්න යනවා. ඉතින් බයිබලයේ කියනවා මම විශ්වාස කරනවා මේ දවස්වල දෙවියන් වහන්සේගේ ස්වභාව සමාන ස්ථාන වල විශාල ලෙස වර්ධනය වෙනවා. මොකද ඒගොල්ලන්ට එන පීඩාවෙන්ද. පීඩාව එන්න වර්ෂ ස්වභාව වර්ධනය වෙනවා ස්වභාව කුඩා වෙන්නේ නැහැ. අපි දන්නවා එලයිජාට දෙවියන් වහන්සේ මන්නා පූජා කළා. පළවෙනි රාජාවලියේ 9:19 සිට 8 දක්වා. ඔහු රොතෙන් ගසක් යට වැතිර නිදාගත්තේය. එවිට දේවදූතෙක් ඔහුට අතගසා නැගිට කන්නයි ඔහුට කීවේය. ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිරිසු රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක කාබී නැවත වැතුරුණේය. තවද ස්වාමින් වහන්සේගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා ගමන නුඹට දුර වැඩි නිසා නැගිට කන්නයි කීවේය. ඔහු නැගිට කාබී ඒ කෑමේ සවියෙන් දවල් 7ක්ද රෑ 40ක්ද ගොස් දෙවියන් වහන්සේගේ කන්ද වූ හොරෙබ් ළඟට පැමිණ. සැඟවී තිබුණ මන්නා උන්වහන්සේ දුන්නා. ඒ මන්නා කොච්චර පවර්ෆුල්ද කිව්වොත් එයා දවස් 40ක් වතුර බොන්නෙත් නැතුව කෑම කන්නෙත් නැතුව ඇවිද්දා කියලා කියනවා. උන්වහන්සේ අපිට ඒ මන්නා දෙනවා පුරුදුලා තියෙනවා. උන්වහන්සේ අන්තිමට කියනවා සුදු ගලක් දෙනවා කියලා. ඒ ගලේ යම් කිසි නමක් දෙලා තියෙනවා කියලා. දැන් සමහර කියනවා මේ ගල ආපුම අපි දන්නවා ප්‍රීස් කෙනෙක්. එයා ගල් 12ක් තියෙනවා. මේ ගල් 12ෙම නම් තියෙනවා. ඒ නම් තමයි එක ගෝත්‍රේ නම්. දැන් මේ තැනත්තර කියනවා සුදු ගලක් දෙනවා කියලා. මේ ගල තියෙන මේ 12 තියෙන බ්‍රෙස්ට් ප්ලේට් එක ඇඳගෙන ඒ ප්‍රීස්ට් තියෙනවා නිදහස උන්වහන්සේගේ අතිසුද්ධ ස්ථානයට යන්න. දැන් මේ ගල උන්වහන්සේ නම දාලා දුන්නාන් පස්සේ ඒ ගල තියෙන මිනිසයාට උන්වහන්සේගේ සම්මුඛයට යන්න උන්වහන්සේ අවස්ථාව දෙනවා. දැන් බයිබලයේ කියනවා අපි මේ උන්වහන්සේගේ නාමයෙන් අපි අපේ ජීවිතේ උන්වහන්සේට පූජා කළොත් අපි මැරෙන්නේ නැහැ. අපි නිදාගෙන නැගිටින්නේ ස්වර්ග රාජ්‍යයේ. බයිබලයේ කියනවා එල්දර පොතේ 45 දක්වා කියනවා මේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වෙනින් පූජා කරපු අය විශාල විශේෂ ස්ථානයක් තියෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ කියලා.
ඒගොල්ලන්ට මොකද ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ සම්මුඛයට යන්න පුළුවන්. මම දන්නේ ස්වර්ග රාජ්‍යයේදී මට යේසුස් වහන්සේ ගාවට යන්න පුළුවන් වේද කියලා. මම දන්නේ පියාණන් වහන්සේ ගාවට යන්න පුළුවන් වේද කියලා. නමුත් මම දන්නවා එක දෙයක්. එලිතරව පුතේ කියනවා උන්වහන්සේගේ නාමය වෙනුවෙන් මාටඩ් කරපු අය වේද සාක්ෂිකයන්ට විශේෂ ස්ථානයක් උන්වහන්සේ දීලා තිනවයි කියලා. ඉතින් අපි ඒ ස්ථානයට එන්න අපි යාඥා කරන්න ඕනේ. උන්වහන්සේට ඒ තුර කැපවීමකින් එන්න අපි යාඥා කරන්න ඕනේ. මොකද ඒ ගල තියෙන මිනිසයාට උන්වහන්සේගේ නාමය නළලේ ගසා තියෙන මිනිසයාට පර්මිට් එක තියෙනවා උන්වහන්සේ ඉදිරියට යන්න. a new name. යේසුස් වහන්සේ තිස්සෙම අපිට අලුත් නමක් දෙනවා. උන්වහන්සේ සියලු දේම අපිට අලුත් කරනවා. අලුත් ස්වර්ග රාජ්‍යයක් දෙනවා. අලුත් නිවස අලුත් පොළොවක් දෙනවා. අලුත් ජෙරුසලමක් දෙනවා. උන්වහන්සේ අප හදවත තුළ අලුත් ගීතිකාවක් දානවා. එලිදා පොතේ 14:3 උන්වහන්සේ ඒ වගේම කියනවා අපි අලුත් නැවිල්ලක් කියලා. අපි උන්වහන්සේ තුළට ආපම අපි උන්වහන්සේ යන ස්ථාන තුළ උන්වහන්සේ අපේ නාමයෙන් අලුත් දේවල් කරනවා. අපි උන්වහන්සේ තාමත් බලවත් දෙවියන් වහන්සේ කෙනෙක්. බයිබලයේ කියනවා ගීතාවලිය 147:4 උන්වහන්සේ තාරකාවන් ගණන්කොට ඒ සියල්ලටම නම් තබා තිබේ කියලා. ඒ නම අපේ චරිතයත් සමග සම්බන්ධ වෙනවා. ආබ්‍රහම් ගේ නම ආපුවම exalted father උසස් කරපු පියා. නමුත් එයාගේ නම ආබ්‍රහම් කරපුවම එයාට කිව්වා ඔයා මුළු ජාතීන්ගේම පියා කියලා. exalted father of many nations. දෙවියන් වහන්සේ සේරට යාව මුළු ලෝකේම කුමාරි බවට පත් කළා. යා කුමාරි වෙලා හිටියට. තේරෙනවද? ඒ වගේ ජේකබ්ට කිව්වා ඊශ්‍රායල් කියලා නම දැම්මා. සයිමන්ට කිව්වා නෝ පේත්‍රුස් ගලක් කියලා කිව්වා. ඒ වගේ උන්වහන්සේ අපිට අලුත් නමක් දෙනවා. උන්වහන්සේ කියන උන්වහන්සේ තුළට ආපෙන්නේ. මම ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ නාමයෙන් වේද සාක්ෂිය ගැන මට හරි ඊර්ෂ්‍යාවක් නේ. මට දුකකට වැඩි තියෙන්නේ ස්වාමිනේ මට ඒ අවස්ථාව නැහැ නේ කියලා. ඒගොල්ලන්ට විශේෂ ස්ථානයක් තියෙනවා උන්වහන්සේගේ ස්ථානේ. එදා යෙසායා මේ යෙසායා ස්වර්ග රාජ්‍යයේ ඉන්න නහෙන් අඬන්නේ අපරාධ මගේ ජීවිතය කියලා. පේත්‍රුස් ස්වර්ග රාජ්‍යයේ ඉන්න නහෙන් අඬන්නේ නැහැ. එතකොට මේ පවුල් ස්වර්ග රාජ්‍යයේ ඉඳගෙන දුක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමත්ම සන්තෝෂ වෙනවා. අන්තිම දක්වා උන්වහන්සේගේ වචනය ලම්බයක් හැටියට අරගෙන ඒගොල්ලෝ ඉදිරියට ගියේ ගැන සන්තෝෂ වෙනවා. ඒ වගේ අපිත් බයිබලයේ කියනවා දෙවෙනි කොරින්තේ 5:17 එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටිනෝ නම් ඔව් අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගියේය මෙන්න සියල්ලම අලුත් වී තිබේ. අපි ආඥා කරමු අපිටත් ඒ අලුත්කම තුළට දෙවියන් වහන්සේ එන්න කියලා. උන්වහන්සේ අපිට අලුත් සුදු ගලක් ලෑස්ති කරන්න කියලා. උන්වහන්සේ ඒකේ විශාල නමක් දාලා තියෙනවා. පළවෙනි කොරින්තේ 2:9 කියනවා. නමුත් ලියා තිබෙන ලෙස දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නාට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනෙන්නේ කනට නොසැලෙන්නේ මනුෂ්‍යයා සිතට නොපෙනෙන්නේ කියනවා. We can never imagine what a wonderful place God has prepared for us in eternity. Eye has not seen, no ear heard, nor have ever entered into the heart of man the things God has prepared for those who love him. අපි දෙවියන් වහන්සේට ඒ විදිහට ප්‍රේම කරන්න පුළුවන් නම් උන්වහන්සේ අපිට ගෙනියන ස්ථානවල සීමාවක් නැහැ. උන්වහන්සේ තාරතිරම් බලන්නේ නැහැ. ඔය සමහරවිට පොඩි ගම්මානයක පොඩි සේවයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. පොඩි සේවයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හරියට දාවිත් බැටළුව ටික බලාගත්තා වගේ. අපි අන්තිපාස් වගේ උන්වහන්සේගේ විතර කැම්දවීමට කැපවීමට එන්න පුළුවන් නම් ඇවිල්ලා අපිට උන්වහන්සේ අපේ ජීවිතය දෙන්න පුළුවන් නම් උන්වහන්සේ කියනවා මම නුඹට නුඹ ඔසවගෙන පමණක් නොව පළවෙනි තෙසලෝනික 4:16-18 මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬ දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයේද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ
සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නෙමු. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමු. ඉන් නිසා මේ වචන වලින් එකිනෙකා සනසා ගන්න. මේ වචන වලින් එකිනෙකා සනසා ගන්න. මම ඇත්තේ මම කකුල් ලෙවකාලා හරි කියනවා කරුණා කරලා සම්පූර්ණ කැපවීමකට එන්න දෙවියන් වහන්සේ තුළ. මොන්නම වැගේ ස්පාව කිලුට එන්න පුළුවන්, වැයින රට කිලුට එන්න පුළුවන්, වැ කුපෝන ස්ථානයේ හිටියත් වැද්ව කිලුට කරන්න බෑ කාටත්. අන්තිපාසෝ කිලුට කරන්න බැරි වුණා. බාලම්ගේ ප්‍රොෆෙසි තිබිලත් නිකොලෝගෙන් ඉගැන්වීම් තිබිලත් ඒ මිනිස්සු එතන කොම්ප්‍රොමයිස් කරන් හිටියත් එයා කීදෙන අනිත් අයවත් ගලවාගෙන එයා ඉදිරියට ගියා දෙවියන් වහන්සේගේ නාමයෙන්. මොකද අපි කියනවා දවසක් කියනවා the Lord himself will descend from heaven with a shout, with the voice of an archangel, and with him the trumpet of God. I close your eyes and picture it happening. As they go ala kalpana kala balanda me palveni Thessaloniye 4:16 සිට 10 කියනනේ ස්වාමිනී මම කොපමණ පිළියක් කියුවත් ඒක සුළුයි ඔබ වහන්සේ වර සූදානම් කළ තියෙන ස්ථානෙට. ඒකින්ද ඒ නිසා මේ වචන වලින් එකිනෙකා සනසා ගන්න. එකිනෙකා සනසා ගන්න. යේසුස් වහන්සේ කියනවා මේ කාරණ ගැන සාක්ෂි දෙන තැනන් වහන්සේ කතාවට එසේ මම ඉක්මනින් එමිය කියනසේක. ආමෙන් ස්වාමී යේසුස් වහන්සේ වැඩිය මැනව. ස්වාමී යේසුස් වහන්සේ වැඩිය මැනව. කිසිම දෙවියන් වහන්සේ අපේ හදවත් දන්නවා. අපි දෙවියන් වහන්සේට පුරුදු කරන්න බෑ. දෙවියන් වහන්සේ අපේ හදවත උන්වහන්සේ ඉතිරි සම්පූර්ණයෙන්ම විවෘතයි. මම යාඥා කරන්නේ අපිට සදා කාලය ගැන to put eternity in our heart. දෙවියන් වහන්සේ සදා කාලය ගැන ඒ ආකල්පය ඒ මනස අප තුළ තැන්පත් කරන්න කියලා. මේ ලෝකයේ කිසිම දෙයක් නෑ ස්වාමීනි. වහන්සේ කියනවා මුළු ලෝකෙම අයිති කරගත්තත් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට ඒක බාධාවක් වෙනවා නම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. කිසිම ප්‍රයෝජනයක් නෑ. ස්වාමීනි වහන්සේට සම්පූර්ණම කැපවීමකට එන්න ස්වාමීනි. වහන්සේගේ ඒ දිව්‍ය ඥානෙ මට අවශ්‍ය නෑ ස්වාමීනි සොලොමන්ගේ ඥානෙ. මට අවශ්‍ය ස්වාමීනි පවුල් තිබුච්ච ඥානෙ. මට අවශ්‍ය ස්වාමීනි වහන්සේ යෙසායට දාපු ඥානෙ. මට අවශ්‍ය ස්වාමීනි වහන්සේ පේතෘස් තුමාට දාපු සුද්ධාත්ම බෞතිස්මෙන් පසු ලැබුණ ඒ මනස ස්වාමීනි. ඒ මනස තුළින් ඒ වගේම විශේෂයෙන්ම යේසුස් වහන්සේ මෙන් වෙන්ට අපි සියලු දෙනාට වහන්සේ මඟ පෙන්වන ආලේප කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. Amen.